අපි ඊළඟට යන්න හදන්නේ පුතේ ඔයාලට විශාඛා විද්‍යාලය කොළඹ 5 වර්ෂ අවසානයේදී 2016 කියන ප්‍රශ්න පත්‍රයට යන්න හදන්නේ. හරි. අපි යනවා 246 වෙනි ප්‍රශ්නෙට. බෞද්ධ රාජධානි ගැන තොරතුරු දැක්වෙන දේශාടන වාර්තා රචනා කළේ කවුරුන්ද කියලා අහනවා. එතකොට පුතේ උත්තර දෙනවා අපි රොබර්ට් නොක්ස්. අපි දන්නවා ඒක ඉංග්‍රීසි මූලාශ්‍රයක්. ඒක එයා නිර්මාණය කරේ එදා හෙළදිව කියලා වාට ඉස්සරහින් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ නම්බර 2 ඉබන් බතූතා ඒක අරාබි මූලාශ්‍රයක්. ඒතර ඉස්සරහින් ලියා ගන්න ඉබන් බතූතාගේ දේශාටන වාර්තාව තමයි එතන තියෙන්නේ. එතකොට නම්බර 3 පාහියන් හිමි ඒක චීන මූලාශ්‍රයක්. ඒතර අපිට මේක තමයි උත්තරය ලෙස ගන්න වෙන්නේ අපිට. බෞද්ධ රාජධානි ගැන තොරතුරු දැක්වෙන්නේ මේ පාහියන් හිමි විසින් ලියපු චීන මූලාශ්‍රය කියන එක මතක තියාගන්න. ඒ වගේම 4 හියුත්ස්යාන් හිමි ඒක දේශාටන වාර්තාවක් නේ හියුස්යාන් හිමිගේ දේශාටන වාර්තාව. එහෙම තමයි එන්නේ. ඒක ඇවිල්ලත් ගත්තොත් චීන මූලාශ්‍රයක්. එතකොට අපේ උත්තරේ බවට පත් වෙන 246 3 තමයි ඔයා ගන්න ඕන. ඊළඟ 247 පුරාණ නටබුන් අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැකි දැනුම ගැන පිළිතුරු කිහිපයක් පහත දැක්වේ. සාවද්‍ය පිළිතුර. සාවද්‍ය කියන්නේ වැරදි පිළිතුර තමයි අහන්නේ මේ නටමුන් සම්බන්ධයෙන් අපි ගත්තොත්. එක ශිල්පීය දක්ෂතාවය ගැන දැනුම දැනගන්න පුළුවන්ද කියලා අහනවා. ඒක අපිට පුළුවන්කම තියෙනවා. පරිසර සංරක්ෂණ හැකියාව අපිට පුළුවන්කම තියෙනවා. නම්බර 4 පැරණන්ගේ නිර්මාණාත්මක හැකියාවත් අපිට පුළුවන්කම තියෙනවා මේ නටමුන් අධ්‍යයනය කිරීමෙන්. නමුත් මේ වර්ණ භාවිතයේ දැක්වූ දක්ෂතාවයට යන්න බෑ. ඒක තියෙන පුදු චිත්‍ර සහ මූර්ති වල තමයි අපිට ඒක දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ වර්ණ භාවිතයේ දැක්වූ කියන්නේ දක්ෂතාවය. එහෙනම් මේ අපෙන් අහන්නේ පුරාණ නටමුන් අධ්‍යයනයෙන් ලබා ගත හැකි දැනුම ගැන පිළිතුරු කීපයක් පහක් දැක්වන සාවද්‍ය පිළිතුර බවට පත් වෙන්නේ නම්බර 3. ඊළඟ 248 මැටිඔරු සුසානවල පැරණි බව ස්ථීර කරන ප්‍රබලම සාක්ෂිය වන්නේ කුමක්ද කියලා අහනවා. ඒක මතක තියාගන්න ඕන. ඔය උත්තරේ එක බලන්නකෝ. මැටිඔරු සුසානවලින් හමුවන පබළු ආදී දේ තාක්ෂණය අතින් වඩා කියන්න නොදුයිනු ඒවා තමයි අපිට හම්බ වෙන්නේ. තේරුණා? ශිලා මංජුසා වලින් හම්බෙන ඒවා ඊට වඩා ටිකක් දියුණු ඒවා තමයි හම්බ වෙන්නේ කියන එක මතක තියාගන්න. ඒ නිසා අපිට ගන්න වෙන්නේ ශිලා මංජුසා වලටත් වඩා පැරණි මොනවාද? මැටිඔරු කියන එක තමයි ගන්න වෙන. උත්තරේ 248 249 කාර්ය පදනම් කොට බිහි වූ ජනාවාස වර්ගය දැක්වෙන පිළිතුරු කුමක්ද කියලා අහනවා. දැන් අපි දන්නවා මේක වෘත්තීන් අනුව සහ කාර්යයන් පදනම් කරගෙන ජනාවාස බිහි වුණා කියන කාරණාව. එතෙන්දී කේවට්ටගාම කියලා කියන අපි දන්නවා දීවරයන් ඉදපු ගම්මාන කියන කාරණාව අපි දන්නවා. වඩ්ඩකී ගාම කියන වඩුවන් විසූ ගම්මාන, කසීකාර ගාම කියලා කියන්නේ ගොවියන් විසූ ගම්මාන. එහෙනම් හිතේ මේ තුනම ඇවිල්ලා ගත්තොත් එහෙම වෙලා වෘත්තීන් අනුව හරි වෘත්තීන් අනුව නිර්මාණය වෙච්ච ගම්මාන. ඒකට අපිට අහන්න ප්‍රශ්නේ ඇවිල්ලා කාර්යයන් පදනම් කරා. කාර්යයන් පදනම් කරන් යන්න ප ဋ ාණ ගාම ගාවට එනම් වරායන් ආශ්‍රිත නිර්මාණය වෙච්ච ගම්මාන තමයි අපි ගන්න තියෙන ඇවිල්ලා ප ဋ ාණ ගාම. ඔයාට මතක කරනවා උත්තරේ 2. 250 ගමික සිව, ගමික සුමන, ගමික තිදෙන යන ගම් නායකින් එක්ව භික්ෂූන් වහන්සේ නමකට ගල් ගුහාවක් පූජා කළ බව දැක්වෙන සෙල්ලිපිය පිහිටියේ කොහේද කියලා අහනවා. එහෙනම් උත්තරේ පුතේ මතක තියාගන්න. මේ සම්බන්ධයෙන් තියෙන්නේ උත්තරේ 1 බලන්න. සිතුල්පව්ව විහාරයට අයත් කොරවත්ගල ප්‍රදේශයේ ගල් ගුහාවක තමයි අපිට මේ තොරතුරු අපිට හම්බ වෙන්නේ. එන කිතා වැදගත් බලන්න. 251 නරයිසර කාලිංග චක්‍රවර්ති පර්වත රාජ කියලා එතන හදාගන්න යන රාජ්‍යත්ව සංකල්ප වලින් හඳුන්වූ රජුරු අනුපිරිවෙලින් දැක්වෙන පිළිතුරු මොකක්ද කියලා අහනවා. පොඩ්ඩක් ඔයා බලන්න 4 වෙනි උත්තරේ. නරයිසර කියලා කියන්නේ අපි දන්නවා කූඩකන්නාවි රජතුමාට. කාලිංග චක්‍රවර්ති කියලා කියන්නේ කීර්තිසී නිස්සංගමල් රජතුමාට. පර්වත රාජ කියලා කියන්නේ පළවන කාශ්‍යප රජුට. එහෙනම් උත්තරේ වෙන්නේ මොකක්ද? 251 4 බවට පත් වෙනවා. ඊළඟ 252 බලන්න පළවෙනි ගජබාහු රජතුමා අයත් රාජවංශය කුමක්ද කියලා අහනවා. මේ පළවෙනි ගජබාහු රජතුමා අයත් වන්නේ පුතේ මතක තියාගන්න ලම්බකර්ණ රාජවංශයට. එහෙනම් උත්තරේ 252 3 කියන එක ඔයාලට මතක් කරන්න කැමතියි. ඒව ලකුණු කරගන්න පුතේ. 253 පැරණි වෙළඳ නගර අතරට අයත් නොවූ පිළිතුර වන්නේ මොකක්ද කියලා අහනවා. අපි දැක්ක මේ වගේම එකක් කලින් ඇහුවා වරායන් තුනක් දිල වෙළඳ නගරය. දැන් මේකේ අනිත් පැත්ත අහනවා. එතෙන්දී චිත නගරය කියන්නේ වෙළඳ නගරයක්, අක නගරය කියන්නේ වෙළඳ නගරයක්, බම නගරය කියන්නේ වෙළඳ නගරයක්. නමුත් පල්ලවන්ත කියන අපි දන්නවා වරායක් කියලා. එහෙනම් උත්තරේ බවට පත් වෙන්නේ 253 3 බවට පත් වෙනවා.
ඊළඟ 254 දකුණු ඉන්දියාවට මෙරට සමීපව පීඩා තිබීම සහ දෙරට අතර වෙළඳ සම්බන්ධතා අඛණ්ඩව පැවතීම නිසා ඇති කළ වැදගත්ම සංස්කෘතිකමය වෙනස මොකක්ද කියලා ආන්නේ පුතේ වැදගත්ම සංස්කෘතිකමය වෙනස අහන්න. එහෙනම් උත්තරේ වෙන්න ඕන ඇවිල්ලා අපි ගත්තොත් එහෙම හින්දු ආගමික අදහස් මෙරටට ගලා ඒම තමයි ඔයා ගන්නට ඕන. පැහැදිලි කියන කාරණා. වෙන එක තමයි සංස්කෘතිකමය වශයෙන් වෙනසක් ඇති වුණේ. ඔන්න උත්තරේ එක තමයි අපිට මේ තියෙන උත්තර වලින් ගන්න වෙන්නේ. ඊළඟට 255 සීගිරිය නැමැති විශිෂ්ට නාගරික මධ්‍යස්ථානයේ නිර්මාණය වෙන සියවස අහන. අපි දන්නවා කිස්තු වර්ෂ 5 වන සියවසේ සීගිරි කාශ්‍යප විසින් තමයි මේක නිර්මාණය කරේ කියන එක අපි දන්නවා. එහෙනම් ඊළඟට 256 පරිමාව දිග බර සහ කාලය මැනීමට භාවිත කළ මිනුම් මේකක අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුරු කුමක්ද කියලා අහනවා. ඒතර පරිමාණය කියලා කියන්නේ අපි දන්නවා අවකාශය මැනීම. එහෙනම් අපි අවකාශය මැනීම මෙතන ගන්න වෙන්නේ අපිට දෙවෙනි උත්තරේ බලන්න පොඩ්ඩක්. කුරිණි ගන්න පුළුවන්. ඒ වගේම දිගුතුරමයින්නවා අපි දන්නවා උසබ ගන්න පුළුවන් වාට. ඊට පස්සේ බර මැනීම ගන්න පුළුවන් මොකද්ද කියන්නේ ගුංජා. ඔයාලා දන්නවා ඒක ගන්න පුළුවන්. ඒ වගේම කාලය මැනීම සඳහා තිතිය හෙවත් අත දිනුවේ කියන එක ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ වෙන්නේ 256 දෙක බවට පත් වෙනවා. ඊළඟට ගත්තොත් එහෙම 257 අහන ප්‍රශ්නේ තමයි තලතා ලක්ෂ්මී නම් කාන්තාවක තමා සතු දීපල වලින් කොටසක් බෞද්ධ විහාරයකට පූජා කළ බව සඳහන් මූලාශ්‍රය කුමක්ද කියලා අහනවා. අපි කලින් කතා කරා අනුරාධපුරයේ කොක්කැබේ කියන ප්‍රදේශයේ තියෙන මේ සෙල්ලිපියක තමයි අපිට හම් වෙන්නේ පුතේ ඇවිල්ලා මේ කාරණාව. එහෙනම් අපිට ගන්න වෙන්නේ උත්තරේ 3 කියලා මතක් කරනවා 257ට 3. ඊළඟ 258 බලමු. තිල සංගුලිකා සහ රසඋලු කැඳ යන ආහාර වර්ග ගැන සඳහන් මූලාශ්‍ර දෙක දැක්වෙන පිළිතුරු කුමක්ද කියලා අහනවා. ඒතර තිල සංගුලිකා අපි දන්නවා මේක සඳහන් වෙන්නේ දම්පියා අටුවා ගැටපදයේ කියන එක. ඔය හතරවෙනි උත්තරේ බලන්න. රසඋලු කැඳ සඳහන් වෙන්නේ සද්ධර්ම රත්නාවලිය. ඒතර මේ අනුව අපිට ගන්න වෙන්නේ 258ට හතරවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. අපි එහා පිටුවට යනවා. එතනදී අපිට හම්බ වෙනවා 259. මේක යා කරන්න තියෙන පුතේ ඒක ලේසි අපිට. දෙවන පුවනක බාරජු සම්බන්ධයෙන් ගත්තොත් එහෙම යාපහුවේ අවුරුදු 7ක් ඉඳලා තමයි කුරුණෑගලට එන්නේ. ඒ නිසා අපිට මේ වෙලාවේ ගන්න වෙන්නේ දැන් මෙයා කුරුණෑගල ප්‍රථම පාලකයා තමයි. නමුත් මෙතන කුරුණෑගල තව රජ කෙනෙක් ඉන්නවනේ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ යාපහුවේ අවුරුදු 7ක් මුල් අවුරුදු 7 ඉඳපු නිසා එතෙන්ට තමයි ගන්න වෙන්නේ මේ වෙලාවේ. ඒවා අපි තාමත් සුපරීක්ෂාකාරීව බලන්න ඕන. දෙවන බුවනක බාහුව යාපහුවට යනකොට හතරවෙනි පරාක්‍රම බාහුව වෙනවා කුරුණෑගල රාජධානියට යනවා. ඒ වගේම හතරවෙනි බුවනක බාහුවයිතුමා අපි දන්නවා ගම්පොළ රාජධානිය කියන එක. හයවන වීර පරාක්‍රම බාහුවයිතුමා හයවෙනි අටවෙනි වීර පරාක්‍රම බාහුවයිතුමා කෝට්ටේ රාජධානියට යන්නේ. මේ අනුව අපි උත්තරේ ගැලපුවම අපිට එන්නේ ඇවිල්ලා අපිට එනවා දෙවන බුවනක බාහුව D වෙන උත්තරයක්. හරි. ඊට පස්සේ හතරවන පරාක්‍රම බාහුව වෙනවා අපිට ඇවිල්ලා A වෙන උත්තරයක් එනවා. එතකොට හතරවෙනි බුවනක බාහුව ගත්තොත් එහෙම B ගම්පොළට යනවා. ඊට පස්සේ හයවන අටවන වීර පරාක්‍රම බාහුව කෝට්ටේ වෙන උත්තරේ 2 බවට පත් වෙනවා. හරි. එතකොට සංදේශ කාව්‍ය රචනා කිරීම ආරම්භ වූ යුගයේ අපි දන්නවා ඒක නම් මොකක්ද ලේසිම අපි කලිනුත් කතා කරා ගම්පොළ යුගයේ මයුර සහ තිසර සංදේශය. එන උත්තරය ඇවිල්ලා ගම්පොළ යුගය. එතන ඉස්සරහින් ලියා ගන්න මයුර සහ තිසර කියලා. හොඳේ. ඊටසේ ඇම්බෙක්ගේ දේවාලයේ ඉදිකල රජතුමා අහනවා 261 වෙනි ප්‍රශ්නේ. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපේ දරුවෝ දන්නේ නැති ප්‍රශ්නයක්. හරි ගොඩක් අය වරද්දන එන උත්තරේ 3 වන වික්‍රම බාහු තමයි උත්තරේ බවට පත් වෙනවා. හොම්ම මොතන ලියා ගන්න තව ප්‍රශ්නයක් ටක් ගාලා ඒ තමයි ලංකා තිලකයේ සහ මේ ගම්පොළ යුගයට අයිති වෙන එක. ලංකා තිලකයේ සහ ගඩලාදෙණිය නිර්මාණය කරන්නේ කවුද කියන එක පොඩියට හරි දාගන්න. හතරවන බුවනක බාහුවයිතුමා තමයි උත්තරේ. හරි ඔක මතක තියාගන්න. ඊළඟට අපි යනවා ඊළඟ එකට 262ට යනවා ආයි සුපුරුදු පරිදි අපිට යාකරණ එක තියෙන්නේ. අපි දන්නවා 1594 දන්තුරේ සටන පේරෝ ලෝපේස් සූසා 1600 බලන සටන දොන් ජෙරනිමෝ දාසවේදු 1630 රන්දනිගල සටන කොන්ස්ටන්තීනෝ දසා 1638 ගන්නෝරුව සටන අපි ගත්තොත් දියෝගූද මේලෝ කැස්ට්‍රෝ. එන උත්තරේ බවට පත් වෙන්නේ 4 කියන එක ගන්න ඕන 262ට. ඊළඟ 263 ප්‍රථම වරට උඩරට ස්වාධීන රාජ්‍යයක් ගොඩනැගුවේ කවුද කියලා අහනවා. මේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් උත්තරේ තමයි ප්‍රථම වරට උඩරට ස්වාධීන රාජ්‍යයක් ගොඩනැගුවේ සේනා සම්මත වික්‍රම බාහු රජතුමා. එනම් උත්තරේ 2 බවට පත් වෙනවා. ඊළඟ 264
උඩරට අදල ප්‍රධානීන්ගේ එල්ල වූ තර්ජන අවම කර ගැනීම, B ලන්දේසී බලපෑමෙන් උඩරට නිදහස් කර ගැනීම. ඉහත අභියෝග වලට මුහුණ දෙමින් මහනුවර රාජධානිය ආරක්ෂා කරගත් රජතුමා කවුද කියලා අහනවා. එහෙනම් අපි දන්නවා පුතේ ඇවිල්ලා හරි මේ දෙකටම අපි ගත්තොත් එහෙම අයිති වෙන රජතුමා තමයි දෙවන රාජසිංහ රජතුමා. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ වාට 264 එක තමයි ගන්න වෙන්නේ. ඊළඟට අපි ආය ආකරන උඩට ප්‍රශ්නයක් අහනවා උඩට රාජධානිය කියන පාඩමේ වළං තැනීම ගත්තොත් එහෙම අපි ගන්න ඕන ඇවිල්ලා වළං අපි කතා කරා කුඹල් ඒ කියන්නේ කුඹල් බයන්න බඩහැල. එහෙනම් බඩහැලට යා කරාම C උත්තරේ ඇතුන් ඇල්ලීම සම්බන්ධයෙන් ගත්තොත් කුරුවේ බද්ද ගත්තා. ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ගත්තොත් මඩියේ බද්ද ගත්තා. ඒ වගේම රෙදි විවීම ගත්තොත් එහෙම හැඳ බද්ද. එහෙනම් පිළිතුර බවට පත් වෙන්නේ උත්තරය අපිට 4 තමයි ගන්න වෙන්නේ 265 4 බවට පත් වෙනවා. ඊළඟ 266ට එනවා අපි දේශ ගවේෂණ ව්‍යාපාර ප්‍රථමයෙන් එක්කු රට කවුද කියලා අහනවා. නම් මතක තියාගන්න ඕන මුලින්ම රටවල් දෙකක් ඉන්නවා. එකක් පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය. හරිද? නමුත් මුලින්මම කවුද කියලා තනි රටක් ඇහුවොත් උත්තරේ පෘතුගාලය බවට පත් වෙන්න ඕන. තේරුණාද කියන එක? බර්තොලමියු ඩයස් කුණාටු තුඩුව හොයා ගන්නවා. පැහැදිලි ඊට පස්සේ වස්කෝද ගාමා පැහැදිලිද කොට දෙන්නේ කැලිකට් වරායට පැමිණෙනවා කියන මේ කාරණා මතක තියාගන්න. මුලින්ම පෘතුගීසින් තමයි එන දේශ ගවේෂණ ව්‍යාපාරයට ප්‍රථමයෙන්ම එකතු වෙන්නේ. ඊළඟට 267 අහනවා 1453 දී යුරෝපීයන්ට කොන්ස්ටන්තිනෝපල් නගරය අහිමි වීම නිසා ඇති වූ වැදගත්ම ප්‍රතිඵලය කුමක්ද කියලා අහනවා. ඒතර මේ හතරම ප්‍රතිඵල තමයි. හරි. නමුත් වැදගත්ම ප්‍රතිඵලය කියලා අහනකොට අපිට උත්තරය ගන්න වෙන්නේ කුණුරුදේ ආරම්භ වීමට මග හෙළීවීම කියන එක තමයි ගන්න වෙන්නේ. හරි. ඊළඟ හතර උත්තරයකට 268 1638 උඩරට දෙවන් රායසිංහ රජු සහ වෙස්ටර්බෝල්ඩ් ආණ්ඩුකාරවරයා අතර ඇති වූ ගිවිසුම කොන්දේසි අතරට අයත් නොවන එක අහනවා. ඒතර අයත් නොවන එක අහන්නේ පැහැදිලි. හරි. එහෙනම් අංක 1 බලන්න. මුහුදුබඩ සිට ගව්වක බිම්තීරුවක් ලන්දේසින්ට පවරා දීම කියන එක ඒකයි තියෙන්නේ අපිට මතක තියාගන්න 1766 හරිද? අපි කියනවා කීර්තිසී රාජසිංහ රජතුමා. හරි රාජසිංහ රජතුමා සහ අපි ගත්තොත් විලෙම් ෆැල්ක් කියන ආණ්ඩුකාරවරයා. විලෙම් ෆැල්ක් කියන ආණ්ඩුකාරයාත් එක්ක තමයි මේ 1766 ගිවිසුම යන්නේ. එතකොට මේකට හරි මේ ගිවිසුමට තමයි ඔය කියපු පළවෙනි කාරණාව අයිති වෙන්නේ. අතුරු තුනම අයිති වෙන්නේ 1638 වෙස්ටර්බෝල්ඩ් සහ දෙවන රාජසිංහත් එක්ක ඇති වෙච්ච ගිවිසුම. එහෙනම් අපිට නොගැලපෙන එක තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්න පත්‍රයේ ගාවට. ඒ තමයි දේවි බාලිකා විද්‍යාලයේ කොළඹ වර්ෂ අවසාන ගීම 2016 කියන තැනට තමයි අපි එන්න හදන්නේ. අපි යන 269 වෙනි ප්‍රශ්නෙට ඉතිහාසඥයින් ඉතිහාසයේ පිළිබඳ විවිධ මත පළ කරලා තියෙනවානේ. ඒ අතර ජී.එම්. ට්‍රැවලියන් මහත්තයා මොකක්ද අහනවා කියන්නේ. ජී.එම්. ට්‍රැවලියන් මහත්තයා කියනවා ඉතිහාසය යනු එක් විෂයක් නොවේ විෂයන් සියල්ල අන්තර්ගත ගෘහය කියලා. එහෙනම් මේක අපිට සඳහන් වෙන්නේ නම්බර 3 පිළිතුරේ. එහෙනම් ඔයාලට 269 ඔයා ගති යුක්තය ඇවිල්ලා මතක තියාගන්න නම්බර 3. ඊළඟට අපි යනවා 270 ලක්දිව ප්‍රාග් ඓතිහාසික තොරතුරු ලබාගත හැකි ස්ථාන පහත දැක්වේ. ඒහා B තීරු ගලපා නිවැරදි පිළිතුර තෝරන්නේ කියලා කියනවා. එහෙනම් මෙතනදී අපි ගත්තොත් මේක ඉතා විශේෂ ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයක් ආවේ නැහැ මීට කලින්. එනසා ලෑස්ති වෙන්න. එහෙනම් අපි දන්නවා බෙලිලෙන. බෙලිලෙන අපි ගත්තොත් අපි කියන්නේ කොහොමද? කුරුවිට බටදොමලෙන්නේ. බෙල්ලෙන්ට අපි කියන්නේ කිතුල්ගල බෙල්ලෙන කියලා කියන්නේ. තේරුණාද? කිතුල්ගලට ඒක ආවෙන්න ඕන. ඒතර අපි බටදොමලෙන්ට කියන්නේ මොකක්ද? කුරුවිට බටදොමලෙන කියලා කියන්නේ. තේරුණානේ? එතෙන්ට ආවෙන්න ඕන. ඊට පස්සේ පාහියන් ගලට කියන්නේ මොකක්ද? බුලත් සිංහල පාහියන් ලේන. තේරුණාද කියන කාරණාව. ඒතකොට අත්තනගොඩ කොහෙද ඇවිල්ලා අපි ගත්තොත් එහෙම වෙනවා කෑගල්ල ප්‍රදේශයේ තමයි අත්තනගොඩ අලු වෙන තියෙන්නේ. එහෙනම් මේ අනුව අපි උත්තරේ ගැලපුවම අපිට එන 270ට දෙක තමයි පුතේ ඉන්නේ කියන එක මතක තියාගන්න. හරි. 271 ඓතිහාසික තොරතුරු අනුව දසමහා යෝධයන් දුටුගැමුණු රජතුමාට ජය ගැනීමට සිදු සේවයේ විස්තර වන්නේ මොන සෙල්ලිපිවලද කියලා යහන්නේ. එන උත්තරේ අපි ගත්තොත් එම් දුටුගැමුණු රජතුමා මේ සිතුල් පව්ව සහ සංකපාල විහාර සෙල්ලිපිවල තමයි මේ දසමහා යෝධයෝ ගැන තොරතුරු අපට හම්බෙලා තියෙන්නේ. එහෙනම් 270 කියන උත්තරේ 4 බවට පත් වෙනවා. අපි යනවා 272ට.
වසර 12500කට පෙර කාලවකවානුවකදී පුලුස්සා ආහාරයට ගන්නාලද කැලෑදිල්ලට පිළිබඳ සාක්ෂි හම්බ වෙන්නේ. පුතේ මේක හම්බ වෙන්නේ අපට කිතුල්ගල බෙලිලෙනින් කියන එක මතක තියාගන්න ඕනේ. පැහැදිලි. එහෙනම් උත්තරේ වෙන්නේ 272 4 බවට පත් වෙනවා. ඊළඟ 273 සෙල්ලිපි වල සඳහන් කොට ඇති ආකාරයට විවිධ කාර්යයන් පදනම් කොටගෙන ක්‍රියාත්මක වූ ගම් වර්ග ඇතුළත් කාණ්ඩය වන්නේ. මේකයි මේ වගේ අපි කාර්යයන් පදනම් කරගත්ත එක ඉස්සෙල්ලත් කතා කරා. එහෙනම් අපිට කාර්යයන් පදනම් කරගත්ත එකකදී පළවෙනි එකේදී ඔලගම් ගන්න පුළුවන්. නියම්ගම් ගන්න පුළුවන්. හැබැයි කුම්භකාරගම ගන්න බැරි නිසා ඒ උත්තරේ අපිට අයින් කරන්න වෙනවා. දෙකේ බලන්න නියම්ගම් ගන්න පුළුවන්. නමුත් ගෝපාලගම ගන්නත් බෑ, කසීකාරගම ගන්නත් බෑ. ඒක අයින් කරන්න වෙනවා. 3 කේවට්ටගම ගන්න බෑ, ඔලගම් ගන්න පුළුවන්, මානිකාරගම ගන්න බෑ. ඒ නිසා ඒක අයින් කරනවා. උත්තරේ 4 නියම්ගම්, ප ဋ ාණගම්, ඔලගම්. මේ තුනම ගත්තොත් එහෙම ඇවිල්ලා විවිධ කාර්යයන් පදනම් කරගත්ත ගම්මාන. එහෙනම් උත්තරේ 4. 274 කිසිම සතෙකු නොමරිය යුතුයයි සඳහන් කරමින් පළමුවට මාඝාත නීතිය පැනවි අපි දන්නවා අමණ්ඩ ගාමිණී අබේ රජතුමා කියලා. එහෙනම් උත්තරේ 3 බවට පත් වෙනවා. 275 ක්‍රිස්තුපූර්ව 1129 තරම් ඈත කාලවකවානුවකදී කාන්තාවන් විසින් ඇස්පිහාටු වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන ලද ලෝහ කූරක් අපිට හමුවන්නේ උඩරංචා මඩමෙන්. එහෙනම් අපිට මේක සඳහන් වෙන්නේ 275 4 වාට ගන්න වෙන්නේ උඩරංචා මඩම. 276 භෞතික විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ දැනුම පැරණි ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සතුව පැවති බවට සාක්ෂි හම්බෙන්නේ කොහෙන්ද කියලා අහනවා. අපි දන්නවා දැදිගම තියෙන මේ සූතිකර මේ චෛත්‍ය තියෙන මේ ඇත්පාන අපි දන්නවා. ලෝකඩ ඇත්පාන දන්නවා. එතකොට මේ ලෝකඩ ඇත්පාන තමයි මේ භෞතික විද්‍යාත්මක මූලධර්මය අනුව නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් 276 උත්තරේ 1 බවට පත් වෙනවා. ඊළඟ 277 6 වෙනි පාඩමෙන් අහන ප්‍රශ්නයක් ආයේ සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් මදුපාචිකා යන විශේෂ ගෞරව නාමයෙන් හඳුන්වලා තියෙනවා. අපි දන්නවා මදුපාචිකා කියන එක අපි දන්නවා සූප ශාස්ත්‍රීය දක්ෂ කාන්තාව. මේක සඳහන් දම්පියා අටුවා ගැටපදේ. හැබැයි මේ මෙතන උත්තරවල අපිට ඒක සඳහන් වීමක් වෙන්නේ නැහැ. ඔයා ඒක වෙනම ලියා ගන්න පොඩ්ඩක්. දම්පියා අටුවා ගැටපද උත්තරේ මේ මෙතන තියෙන හතරම වැරදි. හරිද? දම්පියා අටුවා ගැටපදේ තමයි හරි උත්තරේ. ඒක වෙනම ලියා ගන්න. ඊළඟ 278 කෝට්ටේ රාජධානිය යටතේ රට එක්සේසත් කොට තම මෑණියන් සීවීම සඳහා හරි පිනිස පැපිලියානේ සුනේත්‍රා දේවී පිරුණ බිහිකරේ කුමන රජතුමාද කියලා අහනවා. කෝට්ටේ යුගයේ ඉඳපු අවුරුදු 53ක් විතර රජකම් කරපු පැහැදිලිද ප්‍රබලම සාහිත්‍ය ස්වර්ණ යුගයේ වඩපත් කරපු උත්තරේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා. එන උත්තරේ 2 බවට පත් වෙනවා. 279 සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිකා ඇලකන්ද ප්‍රදේශය හා පළඟුඩ සමනලව ප්‍රදේශ ඓතිහාසික වශයෙන් වැදගත් වෙන පුතේ උත්තරේ 3 පොඩ්ඩක් බලන්න. පැරණි යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය තමයි අපිට මේක තුලින් අපිට හමුවන්නේ. ඊළඟ 280 සැත්කම් සඳහා භාවිතා කරන ලද ලෝහමය කතුරු සහ බෙහෙත් ඇඹරීමට යොදාගත් ඇඹරුම්ගල් සොයාගත් ස්ථානය වන්නේ පැහැදිලි කියන කාරණා පුතේ අපේ ලෝහමය කතුරු ඒවා හම්බෙන්න අපි දන්නවා ආලාහන පිරිවෙන් සංකීර්ණය කියලා. ඔයාලට මේ පේපර්ස් ටික බලනකොට තේරෙනවා ඇති වැඩි ප්‍රමාණයකට මේ ආලාහන පිරිවෙනේ කතාව අහලා තියෙනවා. ඉතින් ඔයාලට විතරම එනවා ඇස්ටි වෙන්නේ. 281 හිරුවෙලියෙන් ආවරණය වන පරිදි මඩුවක් යට පමණක් බුලත් වෙළඳාම් කළ යුතුයි. මෙම නීතිය අතුලත් කර ඇති සෙල් ලිපිය කුමක්ද කියලා අහනවා. අපි දන්නවා සොරබොර වැව ටැම් ලිපිය සහ ඒකටම කියන තව නමක් අපි කිව්වා බදුළු ටැම් ලිපිය ගන්නත් පුළුවන්, හෝපිටි ගමුව ටැම් ලිපිය ගන්නත් පුළුවන්. එහෙනම් මේකේ උත්තරය ඇවිල්ලා 281 4 බවට පත් වෙනවා. 282 යාපහුව රාජධානී සමයේ ගෘහ නිර්මාණ ශිල්පයේ වඩා කැපීපෙනෙන ලක්ෂණය වෙන පුතේ මේ දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය අපේ ලංකාවේ මේ කාලවකවානුවේ නිර්මාණය වෙන ගෘහ නිර්මාණ ශිල්ප වලට එකතු වීම. ඒ නිසා උත්තරේ වෙනවා 2 දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම අපිට ඇවිල්ලා තියෙනවා. එහෙනම් 282 දෙකේ තාමත් වැදගත් ප්‍රශ්නයක්. ඊළඟ පහත දක්වා ඇති ස්ථාන අතුරින් ප්‍රාග් ඓතිහාසික සුසාන භූමි දැකිය හැකි වන්නේ. හරි. අහන්නේ ප්‍රාග් ගේව. හොඳේ ප්‍රාග් ගේව අහන්නේ. උතර කලවම් කරලා දෙනවා පූර්වයේවත් එක අපිට බල කිතුල්ගල බෙල්ලෙන අපිට ප්‍රාග් එකක් ඒක ගන්න පුළුවන්. හරි. නමුත් ඉබ්බන් කටුව ඇවිල්ලා කොහෙද පූර්වණ නිසා ඒක ගන්න බෑ. නිසා පළවෙනි උත්තරේ එන්නේ නෑ. 2 ඉබ්බන් කටුව ආයේ තියෙනවා ඒ නිසා ඒ උත්තරේ ගන්නත් අපිට බෑ. හරිද? 3 කිතුල්ගල බෙල්ලෙන නිසා රාවණ ඇල්ල දෙකම ප්‍රාග් එන උත්තරේ වෙනවා 283 3. 4 බල්ලා ඉන්නේ උනාට
ඉබ්බන් කටුව අපි ගන්නත් ඒක පූර්ව නිසා ඒ උත්තරේ ගන්න බෑ. එහෙනම් 283 3 බවට පත් වෙනවා පිළිතුර. එහෙනම් ඉරි ගහ ගන්න එකට. 284 අන්ධ සම්පූර්ණ නගරයක් නිර්මාණය කර අවුරුදු 70ක් රට පාලනය කරේ අපේ අන්න රජතුමා තමයි. කවුද? අපේ ලංකාවේ අනුරාධපුරයේ රාජධානියේ ප්‍රථම රජු පණ්ඩුකාභය රජතුමා කියන එක මතක තියෙන. උත්තරේ 284 දෙක බවට පත් වෙනවා කියන එක මතක් කරගන්න කැමතියි. ඊට පස්සේ 285 ඇලමාර්ග තාක්ෂණයේ විශිෂ්ටත්වයේ ප්‍රදර්ශනය වන අන්තර් ගංගා ද්‍රෝණි ඇලමාර්ගයකට උදාහරණ වන්නේ කුමක්ද කියලා. ඒතර අපි දන්නවා උදේ ඇලමාර්ග තාක්ෂණයේ විශිෂ්ටත්වයේ පෙන්වුම් කරන ප්‍රධානම කියන ඇලමාර්ගය තමයි අපි දන්නවා කලාවැවේ සිට තිසා වැවට ජලයේ ගෙනියපු ජයගංග හේවත් යෝධයැල්ල. මේ බැස්ම අපි ගත්තොත් කිලෝමීටර් එකකට මිලිමීටර් 95ක බැස්මක් තියෙනවා. පැහැදිලි කියන උත්තරය ඇවිල්ලා දෙක ගන්න 285 දෙක. ඊළඟ 286 ස්වභාව සෞන්දර්යය සහ ජල තාක්ෂණය උපයෝගී කරගැනීමේ සැලසුම් සහගතව නිර්මාණය කරන ලද උද්‍යාන සංකීර්ණයකට නිදසුන් ලෙස දැක්විය හැකියි. එහෙනම් අපි දන්නවා මේක කිසු වර්ෂ 5ම සියවසේ පළවන කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කරපු සීගිරි උයන තමයි මේ කතා කරන්නේ. එහෙනම් උත්තරේ 3. 287 පෘතුගීසියන්ගේ උඩරට එල්ලවන ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා පෘතුගීසියන් විරුද්ධව සටනක් මෙහෙය වූ උඩරට රජු කවුද කියලා අහනවා අපෙන්. එහෙනම් පැහැදිලිවම පුතේ මතක තියාගන්න ඔයා හරි මේ සම්බන්ධයෙන් එන්නේ උත්තරේ තමයි ඇවිල්ලා අපිට ගන්න වෙන්නේ පළමුවන විමල ධර්ම සූර්ය රජතුමා කියන එක ඔයා මතක තියාගන්න ඕන. පැහැදිලිද කියන කාරණාව හරි. එහෙනම් 287 උත්තරේ දෙක බවට පත් වෙනවා. ඊළඟ 288 පොණ්ඩුද සමයේ ඇති වූ දේශ ගවේෂණ නිසා යුරෝපීයෝ නව රටවල් සොයා යාමට උනන්දු වුණා. හරි. එහෙනම් මේ නව රටවල් සොයාගෙන ගිය ආරම්භක රටවල් දෙක අහනවා. එහෙනම් මම ඉස්සෙල්ලත් කිව්වා මුලින්ම දේශ ගවේෂණය යොමුවන්නේ කවුද? පෘතුගාලය සහ ඒ වගේම ඉස්පාඤ්ඤය. පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය කියන එක ඔයා මතක තබා ගන්න ඕනේ. උත්තරේ තමයි 3 බවට පත් වෙනවා. පැහැදිලිද? 289 පුතේ තුන්වන උදේ රජතුමා විසින් පිරිනමන ලද බදුල්ල ටැම්ලිපියේ වෙළඳ පොළක් ගැන සඳහන් වීම වෙළඳ පොළ පිහිටියේ කොයිද කියලා අහන උත්තරේ අපි දන්නවා ඕපිටි ගම තමයි මේක පිහිටියේ. එන අපි ඒව දන්න නිසා අපි ඉක්මනට යනවා 289 උත්තරේ දෙක බවට පත් වෙනවා. හරි. දැන් 290 ගම්පොළ හේවත් ගංගසිරිපුර. ඉතාමත් වැදගත් ගම්පොළ කියන තව නමක් ගංගසිරිපුර. හරි. ඔහොම කුරුණෑගලට අපි කියන වෙලේ අතුගල්පුර කියලා කියනවා. තේරුණා නේද? හරි. කෝට්ටේට කියනවා දාරුගාම කියලා කියනවා. මතක තියාගන්න ඒවා. දඹදිවට කියනවා ජම්බුද්‍රෝණී කියලා කියනවා. හරි. ඒතර ඒක ඔලිය තියාගන්න ඕන අපි. හරිද? පැහැදිලි හරි. ඒතර යාපහුවට කියන සුබපබ්බත කියලා කියනවා. හරි. ඒතර මහනුවර සෙන්කඩගල මම යනවා 290 ගම්පොළ හේවත් ගංගසිරිපුර අගනගරය කරගනිමින් ප්‍රථමයෙන්ම එහි රාජධානියක් පිහිටු රජතුමා කවුද කියලා අහන උත්තරේ සිව්වන බෝනෙක බව. හතරවන බෝනෙක බව තමයි ගම්පොළ ප්‍රථම පාලකයා. 291 හයවන බෝනෙක බව රජුගේ ඇවෑමෙන් කෝට්ටේ රාජධානියේ රාජ්‍යත්වයට පත් වූයේ කවුද කියලා අහනවා. එතකොට මේක වැදගත්. හයවන බෝනෙක බව හයවන පරාක්‍රම බව රජතුමාගෙන් පස්සේ හයවන පරාක්‍රම බව රජතුමාගෙන් පස්සේ රජ වෙන්න හිටියේ පුතේ ඇවිල්ලා මතක ඇති සපුමල් කුමාරයයි අම්බුලුගල කුමාරයයි. පැහැදිලි. නමුත් මේ හයවන පරාක්‍රම බව රජතුමාගේ දුවෙක් ඉන්නවනේ. අපි දන්නවා කවුද? උලකුඩේ දේවිය. උලකුඩේ දේවිය විවාහ වුණේ නන්නూరు තුනයාත් එක්ක. તો නන්නూరు තුනයා. එතකොට මේ දෙන්නට දා උපදිනවා තරුවේ ජයබාහු. එහෙනම් මෙයාට රජ වෙන්න හම්බෙන්නේ ඉතින් ඉස්සෙල්ලා කවුද රජ වෙන්නේ? ජයබාහු රජ වෙනවා. දැන් උත්තරේ ජයබාහු. ඊට පස්සුව තමයි සපුමල් මෙයාව මරලා රජ වෙනවා. සපුමල් රජ වෙන්නේ 6 වන බුවනක බාහු නමින්. එහෙනම් පැහැදිලි උත්තරේ මෙතෙන්ට එන්නේ ජයබාහු කියන එක. එහෙනම් අපි යනවා එහෙනම් එතෙන්ට. අපි එතෙන්ට එනකොට ඇවිල්ලා උත්තරේ එන්න ඕන උලකුඩේ දේවියගේ පුතා වූ ජයබාහු කුමාරයා. එන 4 එන්න ඕන උත්තරේ. 292 පෘතුගීසි කිස්තු වර්ෂ 1621 දී යාපනයේ ප්‍රදේශයේ තම බලය පිහිටුවා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ කුමක්ද කියලා අහනවා. එහෙනම් උත්තරේ තමයි පුතේ බලන්න 3 බලන රාජ්‍ය උරුමකරුවන් අතර බල අරගලයක් පැවතුණා. හරි. ඒ නිසා තමයි මේ පෘතුගීසීන්ට මේ බලය පිටුවා ගන්න ප්‍රධාන වශයෙන්ම පුළුවන්කම ලැබුණේ. ඊළඟට අපි යනවා 293 යුරෝපයේ පොණ්ඩුද සමයේ දේශපාලන ශ්‍රේෂ්ඨ සිදු වැදගත්ම වෙනස තමයි පුතේ
ජාතික රාජ්‍ය බිහිවීම කියන කාරණාව. හරි. එහෙනම් අපි මේ පේපර් එක ඉවර කරලා අපි යනවා එහෙනම් අම්පාර අධ්‍යාපන කලාපයේ වර්ෂ අවසානයේ ගිය 2016 මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න මේ 10 වසර කොටසට. යා 294 පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඇතුළත් නිවැරදි පිළිතුරු කුමක්ද කියලා. උත්තරේ 4 බලන්න. පුරාවස්තු, ස්මාරක, අභිලේඛන සහ කාසි කියන උත්තරේ තමයි අපිට ගැලපෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට පැහැදිලි. 295 මේ දැක්වෙන පින්තූරේ කුමක්ද කියලා අහනවා. මෙතන පුතේ පින්තූරේ මම දාලා නැති වුණාට මතක තියාගන්න මෙතන තියෙන ගල් පොත ශිලා ලේඛනය. එහෙනම් දැන් අපි බලමු එහෙනම් මොකක්ද? කවුද මේ? කීර්තිසී නිස්සංකමල රජතුමා විසින් කරූ ගල් පොත සෙල්ලිපිය තමයි උත්තරේ. එහෙනම් එක බවට පත් වෙනවා කියන එක මතක තියාගන්න. හරි. ඊළඟ 296 පහක් දැක්කන තොරතුරු අතරින් పూర్ව ඓතිහාසික යුගයට අදාළ නොවන ඒකිරිදාන අදාළ නොවන ප්‍රකාශයයි අපි අහන්නේ. හරි. ඒතර සාකාහාර මතය යැපීමේ වැඩි නැඹුරුවක් දක්වනවානේ අපි කොවිතනට යනවානේ අපි పూర్ව ඓතිහාසික යුගයේ. හරි. ඒතකොට ඒක ගන්න පුළුවන්. නමුත් දඩයම් මතය යැපීමේ වැඩි නැඹුරුවක් දක්වන්නේ දඩයම තිබි ප්‍රාග් වල. ඒ නිසා අන්න ඒක තමයි අදාළ නොවන పూర్වට අදාළ නොවන උත්තරේ වෙන්නේ දෙක. ලෝහක භාවිතයේ තිබුණ పూర్ව වල ස්ථිරවාසීතාවයේ ඉන්නේ పూర్ව වල. ඒ නිසා මතක තියාගන්න 296ට දෙක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. ඊළඟට අපි යනවා 297 ප්‍රාග් ඓතිහාසික මානවීන් ජීවත් වූ පහතරට තෙත් කලාපයට අයත් ඓතිහාසික ස්ථාන ඇතුළත් නිවැරදි පිළිතුර කුමක්ද කියලා අහන්න. පැහැදිලිද? ඒතර මෙතන අහන්නේ මොකක්ද පුතේ? පහතරට තෙත් කලාපයට. හරිද? එන එක මිනිහාගල් කන්දයි බූන්දලයි ගත්තොත් මේ දෙකම වෙරළාශ්‍රිත එලිමාන. ඒතකොට ඒක මෙතෙන්ට එන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි එකේ බෙල්ලන්බැඳි පැලැස්සයි බණ්ඩාර වෙලා. දැන් බෙල්ලන්බැඳි පැලැස්ස ගත්තොත් පහතරට තෙත් කලාපීය ඒක එලිමහන් එක. හරි. ඒක මේ වෙලාවේ ගන්න බෑ. හරිද? පහතරට තෙත් කලාපයට ඒක අයිති. නමුත් ඊළඟ එකත් එක්ක කොහොමද ගැලපෙන්නේ නැහැ. බණ්ඩාර වෙලා ගත්තොත් කඳුකර එලිමහන් දඩයම් ස්ථානයක්. පැහැදිලි. හරි. එතකොට අනිත් පැත්තෙන් තුන්වෙනි එක ගාවට ගියොත් එහෙම අපි තුන්වෙනි එක ගාවට ගියොත් එහෙම පාහියන්ගල බටදොඹලෙන හරි කෙතුල්ගල බෙල්ලෙන මෙන්න මෙහෙම උත්තරයක් අපිට තියෙනවා. එතකොට මේ උත්තරේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පහතර තෙත් කලාපයට අයිති වෙනවා ඒවා. ඊට පස්සේ නම්බර 4 හෝටන් තැන්න සහ බූන්දල. හෝටන් තැන්න යන්නේ කඳුකර එලිමහන්. බූන්දල කොහොමත් අපි උඩින් කතා කරා වෙරළාශ්‍රිත එලිමහන් කියලා. එයන උත්තරේ වෙන්නේ 297 3 බවට පත් වෙනවා. ඊළඟ 298 අපි නිතරම අහන ප්‍රශ්නයක් පරික්කිත ගම් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද කියලා අහන ඉතින් ඔයාලා දන්නවා වැටකින් ආරක්ෂා කර තිබූ ඒවා. එතකොට වැටක් නොතිබිච්ච ඒවාට අපි කිව්වේ අපරික්කිත ගම් කියන එක අපි මතක් කරා. දැන් 3-4 සැරයක් අපි කතා කරා. ඊළඟ 299 ගමිකයන් සතු කාර්යයක් නොවන්නේ. ගමික සතු කාර්යයක් නොවන්නේ. දැන් ආවා විවාහ කටයුතු වලදී එම ගම නියෝජනය කිරීම ගමික ඕකේ. එයාට එනවා. ගමේ ජල අවශ්‍යතාවය ගැන සොයලා බලන්න වෙනවා. වැව් ටික ඒවා හොයන්න බලන්න වෙනවා. ඒවා කැඩිලාද ඒවා හදන්න වෙනවා. ඊට පස්සේ භාණ්ඩ හොමාරු කර ගැනීමේදී වැසියාට සහාය දක්වන්න වෙනවා. එයාට වෙනවා. නමුත් අපරාධකරුවන්ට දඬුවම් දීමක් ගැන අපිට කොහෙවත් විතර සඳහන් වීමක් වෙන්නේ නැහැ. උත්තරේ වෙනවා 299 4. ඊළඟ 300 ගාවට එනවා අපි ගෘහපති සම්බන්ධයෙන් වැදගත් තොරතුරු සපයන සෙල්ලිපියක් හමු වී ඇති ස්ථානයකි. අබල වෙන ගෘහපති සම්බන්ධයෙන් හරි අපි දන්නවා. නමුත් මේ අපි මේ මම උදව්වක් වාට දීලා යන්න සිතුල්පව්ව කොරවක්ගල ප්‍රදේශයෙන් එන්නේ අර ගමික සිව, ගමික සුමන, ගමික තිදන ඒ තුන්දෙනා ගම්නායක තුන්දෙනා එකතු වෙලා හරි අපි කිව්වා භික්ෂුන් වහන්සේලාට ගල් වෙනක් පූජා කරපු කතාව. ඒක තමයි එතෙන්ට එන්නේ. ඒතර දඹුල්ලේ කළුදිය පොකුණ එන්නේ දසගම් ඇත්තෝ ගැන. ඊට පස්සේ අපි කියනවා බුද්ධන්නේ ඉහළ සෙල්ලිපියේ ඉන්නේ එක්තැන් සමිය ගැන. හරි ඒකාස්තන සාම්‍ය විවසදායකයි විදායකයි ගැන පැහැදිලි. නමුත් අපිට අහන්නේ ගෘහපති සම්බන්ධයෙන් අනුරාධපුරයේ අපි දන්නවා පෙරිය පොලියන් කුලම කියන සෙල්ලිපිය තමයි අපිට එන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් අපි යනවා පෙරිය පොලියන් කුලම සෙල්ලිපිය තමයි. එහෙනම් 303 උත්තරේ බවට පත් වෙනවා. ඊළඟ 301 දේවානම් පියතිස්ස රජුගෙන් පසුව ඔහුගේ බාල සොහොයුරන් බලයටපත් වූ අනුපිළිවෙල දැක්වෙන පිළිතුර අහනවා. ඒතර අපි දන්නවා හරි. දේවාල විසයෙන් පස්සේ දේවානම් පියතිස්ස රජුගෙන් පස්සේ උත්තිය, මහාසිව, සූරතිස්ස, අසේය. නෑ එහෙම උත්තරයක් තියෙන නම්බර 2. දැන් දෙක ගන්න උත්තරේ 301 2 බවට පත් වෙනවා. 302 කණිට්ට තිස්ස නැත්නම් අපි කියනවා බාතිකාභය රජතුමා රෝම දේශයට තානාපති නිලධාරීන් යැවීමේ
ප්‍රධානම අරමුණ වූයේ කුමක්ද කියලා අහනවා. ප්‍රධාන අරමුණ මොකක්ද? අපි කලිනුත් කතා කරා රුවන්වැලි මහා සෑයට පූජාවක් පැවැත්වීම සඳහා ඒකට අවශ්‍ය වීදුරු පබළු වගේක් අරගෙන එන තමයි මේ යන්නේ. එහෙනම් උත්තරය ඇවිල්ලා 1 බවට පත් වෙනවා. ඊළඟ 303 වියලි කලාපයේ ජනාවාස ඉදි කරගත් ජනතාවට මුහුණ දීමට සිදු ප්‍රධානතම අභියෝගය කුමක්ද කියලා අහනවා. ඉතින් පුතේ ප්‍රධානතම අභියෝගය තමයි ජලය. වියලි කලාපයේ වහින එක වැස්සයිනේ. අපි දන්නවනේ හෙට වහින වැස්ස ඇවිල්ලා අපි දන්නවා ඊසාන දිගමෝසම් පැහැදිලි කියන කාරණා. එතකොට මෙහි වහින්නේ පුතේ මාස 3යි. හරි. ඒතර මාස 3 මොනවද ඇහුවොත් එහෙම ආන්නේ නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි. හරි. තේරුණා? තුරු මාස 9න් වහින්නේ නැහැ. හරි. එතකොට ඒගොල්ලෝට ප්‍රධාන සාධකය තමයි මොකද්ද? ගැටලුනේ ජලය. ගොවිතැන් කරන්න අවශ්‍ය ජලය. ඒ නිසා ඒගොල්ලෝ අර වහි වැස්ස වැඩි වුණොත් තමයි පැහැදිලි වැස්ස වැඩි වුණොත් තමයි තුන්වෙනි කන් එකට ඒගොල්ලෝ යන්නේ. වතුර තිබ්බොත් තමයි යන්නේ කියන එකත් මතක තියාගන්න. මොකද ඊළඟ ප්‍රශ්නයකට අපිට ඕක අහනවා. එහෙනම් අපි යන්න හදන්නේ එහෙනම් ඉස්සරහට එනම් අපි කතා කරේ උත්තරේ 2 තමයි උත්තරේ 303ට 2 එනවා ගොවිතැනට සහ තම අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීම කියන කාරණාව ජලය. ඊළඟ 304 වාරි තාක්ෂණයට අදාළ දියකැට පහන හා සම්බන්ධ සාවද්‍ය පිළිතුර. සාවද්‍ය. හරි. වැරදි පිළිතුර අහනවා දියකැට පහන සම්බන්ධයෙන් පස්වෙනි පාඩමේ. හරි. ඔයා බලන්න මේ දියකැට පහන අපි ගත්තොත් 1 ජලය පිටතට ගැනීම සඳහා සොරවුවට සමීපව කලින් කරන නිර්මාණයක්. මේක නිවැරදි. මේ සඳහා කණුවක් තනා ඇති අතර එය සෙලවීමෙන් සොරවුවේ ජලය පිටතට මුදා හරින්න පුළුවන්. ඒ ඈත් මෑත් කිරීමෙන් අපි දන්නවා නේ මේ ජලය පිටතට ගන්න පුළුවන්. ඒකත් හරි. ඇතැම් තැන්වල මෙවැනි කණු කීපයක් තියෙනවා. හරි. ඒක කීපයක් තියෙනවා සමහර යවුවල. පැහැදිලි. ඒ වගේ මෙම කණු සෙලවිය නොහැකි ලෙස ඒක ගන්න බෑනේ පුතේ. ඒ උඩුත් කතා කරානේ පැහැදිලි ඒක සොලවන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඈත් මෑත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ 4 මෙම කණු සෙලවිය නොහැකි ලෙස තමයි ආයත කියන එක එහෙමත් වතුර යවන්න බෑනේ. ඒක ගන්න බෑනේ. උත්තරේ 4. 305 වෙළඳ නීති අතුවත් කරමින් නිමවා ඇති බදුල්ල ටැම් ලිපිය කවුරුක විසින් කරාද කියලා දැන් අනිත් පැත්ත හරවලා අහනවා. එහෙනම් උත්තරේ තමයි වෙන්නේ. අපි දන්නවා 4 වන උදේ කියලා උත්තරයක් තියෙනවා. 4 වන උදේ රයිතුමා උත්තරේ 2 බවට පත් වෙනවා. ඊළඟ 306 VOC නැමැති අකුරු සහිත කාසිය ඇත්වන්නේ මොන જાතියද කියලා අහන්නේ. එහෙනම් VOC අපි දන්නවා කාසි මේ ලාංඡනය මේව අරගෙන ආවේ කවුද? ලන්දේසි වෙළඳ සමාගම කියන එක ඔයාලට මතක් කරගන්න යන්න 306 2 බවට පත් වෙනවා පිළිතුර. 307 යාපහුව මහියංගනට ආසන්න ගම්දෙනිය කියන අපි කියන මිනිපේ කියලා කියනවා. ගෝවින්ද මල යන ප්‍රදේශවල පාලන මධ්‍යස්ථාන පිහිටුවාගත් ප්‍රාදේශීය නායකයන් ඇතුළත් නිවැරදි පිළිතුර තෝරන්න කියනවා. අපි දන්නවා යාපහුවේ සුපසෙන්පති. ඊළඟට අහන්නේ මිනිපේ සංකසෙන. මිනිපේ කියන්නේ මහියංගනයට ආසන්න ගම්දෙනි පර්වතය අසල. හරි එතන අපි මිනිපේ කියලා කියන්න පුළුවන්. මිනිපේ අපි දන්නවා සංකසෙනයි. එතකොට ගෝවින්ද මලේ බෝණක බහුව ආදිපාදවරය. එනම් උත්තරේ 4 බවට පත් වෙනවා. 307 4 බවට පත් වෙනවා. ඊළඟ 308 දෙවනි පරාක්‍රම බව රයිතුමා හා සම්බන්ධ නිවැරදි කරුණු ඇතුළත් පිළිතුර තෝරන්න. අපි පොඩ්ඩක් බලමු එකින් එක. දමිනී රාජධානිය ආරම්භ කරේ 3 වෙනි විජය බහුව පිළියා ගන්න 3 වෙනි විජය බහුව. හරි. එතකොට B කාලිංග මහගේ එළවා රට එක්සේසත් කරේ කවුද? දෙවනි පරාක්‍රම බහුව වෙනවා. ඒ කියනවා. කොත්මලේ තිබූ දළදා වංශයේ බෙලිගලට වැඩමුවා දළදා මැදුරක තැන්පත් කරේ 3 වෙනි විජය බහුව. පැහැදිලිද? එතකොට ඒක එන්නේ නැහැ. ජාවක චන්ද්‍රබානුගේ ආක්‍රමණ දෙකකට මුළු ජය ගැනීම එනවා. එහෙනම් උත්තරේ බවට පත් වෙන්නේ ඇවිල්ලා ඔයාට එන්න ඕන B සහ D කියන උත්තරේ. ඒතර ඔයා එක ගන්න. ඔයාගේ තුන්වෙනි උත්තරේ B D නේ තියෙන එක B C කරගන්න. B C කරගන්න තුන්වෙනි උත්තරේ එක එන්න ඕන උත්තරේ B D. B D තමයි උත්තරේ එන්න ඕන. යා 309 උත්තරට රදල ප්‍රදානී වූ කරලියද්දේ බණ්ඩාරට සහාය නොදී සීතාවක රායසිංහ රජුට සහාය ලබා දීම තීරණය කරේ ඇයි කියලා අහනවා. පැහැදිලිද? උඩට රදල ප්‍රදානී කරලියද්දේ බණ්ඩාරට එපා. එයානේ උඩට නේද පුරයිතුමා. එයාට එපා සහයෝගය දෙන්න. ඒතර එයාට සහයෝගය දෙන්න නැතුව ඒ රදලුවේ සීතාවක රායසිංහට මේ උදව් කරේ ඇයි කියලා යන්නේ. ඇයි එහෙනම්? මේ මෙතන ඉන්න කරලියද්දේ බණ්ඩාර පෘතුගීසීන් එක්ක සම්බන්ධතාව තිබ්බා. ඒකට අපේ රදලවරු කැමති වුන්නේ නැහැ. එහෙනම් උත්තරේ 4 කරලියද්දේ බණ්ඩාර පෘතුගීසීන් සමග හිතවත්ව කටයුතු කළ නිසා. 4 ගන්න. 310 ශ්‍රී විජය රාජසිංහ රජු හා සම්බන්ධ වඩාත් නිවැරදි
කරුණු ඇතුළත් පිළිතුර මොකක්ද කියලා අහනවා. ශ්‍රී විජය රාජසිංහ රජතුමා සම්බන්ධයෙන් අපි දන්නවා යා නායක්කාර වංශයේ ප්‍රථම පාලකයා කියන එක අපි දන්නවා අපි බලනවා. හරි. මෙතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවගේ සොහොයුරාය. ඒක හරි. ඒක නිවැරදි. සියම් දේශින් උපසම්පදා භික්ෂුන් වැඩම කටයුතු කරේ මේ මෙතුමා නෙවෙයි. අපි දන්නවා කීර්තිසී රාජසිංහ රජතුමා තමයි අපි ඒකට ගන්න. වැලිවිල සර්ණංකර හිමි සංඝරාජ තඳුරු පිරිනැමුවෙත් මෙතුමා නෙවෙයි කීර්තිසී රාජසිංහ රජතුමා ඒක ගන්නත් බෑ. ඔහු නායක්කාර පරම්පරාවේ ඥාතීන්ට රාජ සභාවේ උසස් තනතුරු ලබා දුන්නා. හරි. එහෙනම් උත්තරය ඇවිල්ලා ගන්න වෙන ශ්‍රී විජය රජතුමා ශ්‍රී විජය රාජසිංහ රජතුමා සම්බන්ධයෙන් A සහ D කියන උත්තරේ එක තමයි ගන්න. ඊළඟට එනවා අපි 311ට. ව්‍යාකරණ තියෙන පුතේ. ඒක ඉතාමත් වැදගත් එකක්. අලුතෙන් හම් වෙන එකක්. වෛද්‍ය පැරසල්සස් ගත්තොත් එහෙම ලෙඩ රෝග සෑදීමට හේතු සහ ප්‍රතිකාර. එන උත්තරේ C. ජොහන්ස් කෙප්ලර් අපි දන්නවා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක හරි ඉලිප්සාකාරව ගමන් කරන බව තමයි එතුමා කිව්වේ. නිකලස් කොපර්නිකස් කිව්වේ පෘථිවිය ගෝලාකාර බව සහ ග්‍රහලෝක සූර්යය වටා පරිභ්‍රමණය වන බව. તો නිකලස් කොපර්නිකස් ඔය කියපු මතය තමයි ඊට ජොහන්ස් කෙප්ලර් මොකද කරේ? මේක දැන් නිකලස් කොපර්නිකස් කිව්ව වෘත්තාකාරව ගමන් කරනවා කියලානේ. එතකොට ජොහන්ස් කෙප්ලර් කියලා නෑ වෘත්තාකාරව නෙමෙයි ගමන් කරන්නේ ඉලිප්සාකාරව තමයි ගමන් කරන්නේ කියන කාරණාව එයා ඒක පෙන්වලා දෙනවා. ඒතර මයිකල් ඇන්ජලෝ ගාඩිකෝ ඩාවින්ගේ ප්‍රතිමාව හරි නිර්මාණය කිරීම කියන තැනට යන්න ඕනේ. එහෙනම් උත්තරය ඇවිල්ලා 2 බවට පත් වෙනවා 311 2. ඊළඟ බලන්න 312 පෘතුගීසි ජාතික පේරෝ ලෝපෙස් සූසා. ඒතර සූසා ඉන්නේ දන්තුරේ සටනේ. එහෙනම් මෙයා මරණයටපත් වෙන්නේ කොහෙද කියලා යහන්නේ. එහෙනම් දන්තුරේ සටනේ තමයි මරණයටපත් වෙන උත්තරේ 1 312 1. 313 නව මුහුදු මාර්ග සොයා යාමේ ගමන සාර්ථක කර ගැනීම සුදුසු පරිසරයක්. පොණ්ඩුත් සමය වන විට යුරෝපයේ ගොඩනැගී තිබුණා. පාසදාන කරුණු අතරින් ඊට අදාළ නොවූ කරුණ. දැන් මොනවාද පසුවීම? අපි දන්න උතුරු තරු මාපකේ අපි හොයාගෙන තිබ්බා. ඒ නිසා අපිට උතුරු හොයා ගන්න පුළුවන්. මාලිමා යන්ත්‍රය අපි හොයාගෙන තිබ්බා. ඒ නිසා අපිට දිශා හොයා ගන්න පුළුවන්. ටොලමිගේ ලෝක සිතීම අපි ගාව තිබ්බා. පෘථුවිය අපි දැනගෙන හිටියා සියලු ග්‍රහ වස්තු. පෘථුවිය පැහැදිලි සූර්යයා වටා අපි දැක්ක ඉලිප්සාකාරව ගමන් කරන බව අපි හොයාගෙන තිබ්බා. ශක්තිමත් නැව් අපි හදලා තිබ්බා. මේ ඔක්කොම ඇවිල්ලා අපි ගත්තොත් එහෙම අපිට තිබ්බ හොඳ සාධක දේශ ගවේෂණයන්. අපි බලමු මේකට එරෙහිව යන එකක් මොකද්ද තියෙන්නේ කියලා. උත්තරේ බලන්න 4. දැන් අර 3ම ඔට්ටුයි 1 2 3 3ම ගන්න පුළුවන් අපිට මම ඔය කියපු සාධකත් එක්ක. නමුත් 4 ගන්න බෑ. පල්ලිය මගින් ලැබුණු අනුග්‍රහය කියන එක මෙතනදී ගන්න බෑ. හරිනම් 313 4 බවට පත් වෙනවා. අපි යනවා තවත් පේපර් එකකට. ඒ තමයි යන්න හදන්නේ සබරගමුව පැත්තට යන්න හදන්නේ. සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වර්ෂ අවසානයේ ගිහින් 2016 මොනවද ඇවිල්ලා තියෙන්නේ 11 වසර දරුවන්ට. ඒකේ ආපු 10 වසර ප්‍රශ්න ටික තමයි සර් කතා කරන්නේ. 314 මහා වංශයේ මුල් කොටස ලියවි 7 වර්ෂ 4කට පමණ පසු එම කෘතියේ ඇතැම් තැන් විස්තර කොට අර්ථ විවරණය කරන්න මහා වංශයේ ටීකාව මොකද කියලා අහන උත්තරේ 2 වංශත්තප්ප කාසිනී කියන එක ඔයාලට මතක් කරන්න කැමතියි. 315 ශ්‍රී ලංකා ඉතිහාසයේ පිළිබඳව තොරතුරු අධ්‍යයනය කළ හැකි චීන මූලාශ්‍රයක් වන්නේ මොකක්ද කියලා අහන්න. ඔය ටික දාගන්න මම මේ කියද්දී ඉබ්න් බතූතාගේ දේශාටන වාර්තාව අපි ගත්තොත් ඒක අරාබි එකක්. ඉස්සරහින් දාගන්න අරාබි. පාහියන් හිමිගේ දේශාටන වාර්තාව චීන. ඔක තමයි උත්තරේ බවට පත් වෙන 2. රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය ගැන සඳහන් පෘතුගීසි එකක්. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්ති අපි ගත්තොත් එහෙම ඕලන්ද එකක්. තේරුණා? ඕලන්ද ලලල නේ අපි කියන බැල්ඩියස් ලලල එකත් එක ගන්න පුළුවන්. පෘතුගීසි ප්‍රූ රිබෙයිරෝ එහෙම ගන්නත් පුළුවන්. එහෙනම් උත්තරේ ඇවිල්ලා අපි ගන්නවා මතක තියාගන්න. උත්තරේ 2 315 2 පාහියන් හිමිගේ දේශාටන වාර්තා තමයි චීන මූලාශ්‍රයක් වෙන්නේ. 316 මෙරට ගල් යුගයේ විසූ මිනිසුන් වසර 1,25,000කට ඉහතදී 12500කට ඉහතදී පුරුස්සා ආහාරයට ගන්නාල දෙල් ඇට කැලෑ දෙල් ඇට පිළිබඳ සාක්ෂි හම්බ වෙන්නේ. උත්තරේ කිතුල්ගල බෙල්ලෙනෙන් කියලා අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරා. එහෙනම් උත්තරේ 316 1 317 වංශ කතාවල හෝ සෙල්ලිපි වල පට්ටානගා පටුන්ගා හරි වරායාශ්‍රිත ගා. එහෙනම් උත්තරේ අපිට හම්බ වෙනවා 4 වරායාශ්‍රිත තිබූ ගම්මාන කියන එක. වෙළඳගම් කියන්නේ යම්ගම් කියන එකක්, ජීවරණ සූගම් වට්ටගාම කියන එකක්, ජනතාව විසින් අතහැර දැමුවේ ඔලගම් කියන එකක් මතක් කරන්න කැමතියි. එහෙනම් උත්තරේ 4. 318 දඹුලු විහාරය. එක පේපර් එක අහලා තිබ්බා මේකේ අනිත් පැත්ත.
මේ නරේශ්වර ගැන තොරතුරු හම්බෙන්නේ මොන කුමන විහාරයක සෙල්ලිපයකද කියලා. ඒතකොට දඹුලු විහාරය කියන එක මතක තියාගන්න ඕන. හරි. අපෙන් අහන්නේ ඒක නෙමෙයි. අපි අහන්නේ සුපුරුදු ලේසි පැත්ත අහන්නේ අපේ දඹුලු විහාරයේ පර්වතයක ඇති සෙල්ලිපියක නරේශ්වරයන් නමින් හඳුන්වා ඇත්තේ කවුද කියලා අහන උත්තරේ කූට කන්නාවය තිස්ස රජතුමා කියන එක වල මතක් කරන්න කැමතියි. හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට. ඒකේ උත්තරේ 2 319 ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසු ගොඩනැගුණු රාජ්‍ය පරිපාලන සැකැස්මට අයත් වූ නිලධාරී තන්ත්‍රයේ ව්‍යුහය අනුව සාමද්‍ය ප්‍රකාශය වැරදි ප්‍රකාශය. හරි. අපි දන්නවනේ මහරජු එහෙම නම් පල්ලෙහාට තිබුණානේ අපි කතා කරමු. එක පරිපාලන ව්‍යුහයේ ප්‍රධානියා කවුද? මපුරුමුකා. මපුරුමුකා කියන්නේ මහරජු. අමිත සෙනපති සමාන්තර මට්ටමේ වෙලා තමයි හිටියේ. හරි. ඒකත් හරි. මහමත රජුට සමීපව කටයුතු කරා. ඔව් අනිවාර්යයෙන්. පරිපාලන ව්‍යුහයේ 3 වෙනි තැන නගර ගුත්තිකට හිමි වුණේ නැහැ. එහෙනම් උත්තරේ 4 319 4. මම ඕනනම් කියලා ගියොත් එහේ මුලින්ම මහරජු හිටියා. ඊට පස්සේ මහා ඇමති හිටියා. ඊට පස්සේ අපි දන්නවා ඇමති සහ සෙනපති කියන එකට සමාන තත්ත්වයක් ලබා දුන්නා. ඊට පස්සේ හිටියේ භාණ්ඩාගාරික හිටියා. ඊට පස්සේ අපි දන්නවා ඒල භෝජනශාලා බතඟු හිටියා. අපි දන්නවා කොතුරු ගෑනා හිටියා. වස්ත්‍රික් චාරිත්‍ර පිළිබඳ අධිකාරී. ඊට පස්සේ තමයි නගර බුද්ධික හිටියේ. තේරුණා? ඒ නිසා උත්තරේ 4. 320 ක්‍රිස්තුපූර්ව 9 සියවසේදී පමණ මෙරට පහළ මට්ටමේ පරිපාලන කටයුතු මෙහෙයවීමට පැවති ස්වාධීන මණ්ඩල සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ පුතේ. මතක තියාගන්න එනවා දසගම් ඇත්තන් කියලා. පැහැදිලි. ඒක තමයි උත්තරේ 323. 321 ක්‍රිස්තුවර්ෂ 4 වන සියවසේදී පමණ ගැබිනි මව්වරුන්ගේ අවශ්‍යතා සඳහා මාතෘ නිවාස අපි දන්නවා පසවන්ති නාමශාලා නිර්මාණය කරේ කවුද? පළවන උපතිස්ස රජතුමා කියලා අපි දන්නවා. වෙනම අයිනකින් ලියා ගන්න 4 වන කාශ්‍යප රජතුමා තමයි. පැහැදිලිද? උපසග්ග රෝගනාශාලා ඒ කාලේ ඇති වෙනවා දරුණු උණ රෝගයක් ඇති වෙනවා. ඒක නිසා ඒ මිනිස්සුම නිකන් සාමාන්‍ය රෝහලට දාන්න බැරි නිසා වෙනම විශේෂ රෝහලක් හැදුවා කියන එක තමයි උපසංග රෝගනාශාලායි 4 වන කාශ්‍යප. අපෙන් අහන්නේ ඒක නෙමෙයි. අපෙන් අහන්නේ පසවන්ති නාමශාලා කවුද? පළවන උපතිස්ස. උත්තරේ 1. ඊට පස්සේ 322 සමන්ලවැව යකඩ නිස්සාරණය කිරීමේ උදුන් දැල්වීම සඳහා අඟුරු ලබාගෙන ඇත්තේ. අපි දන්නවා මරන් කියලා ගස් జాතියක් පිලිස්සීමෙන් තමයි ගත්තේ. පැහැදිලිද? ඒ අඟුරු ගත්තේ. ඒකට අපි පසු කාණ යකඩ මරන් කියලා කිව්වා. එහෙනම් උත්තරේ 322 3 බවට පත් වෙනවා. 323 විශාල වැව්වල ජලය පරිස්සමින් පිටතට ගැනීම පුරාණ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කළ අංගය. අපි දන්නවා වැවේ තියෙන ජලය ඇලමාර්ග වල නිකුත් කරන්නේ සොරවුවෙන්. එහෙනම් උත්තරේ සොරවුව බවට පත් වෙන උත්තරේ 1. 324 පැරණි කාලයේ මෙරට සමාජයේ විසු කාන්තාව සම්බන්ධයෙන් සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය ආන. එක දැඩි සමාජ බැඳීම් වලින් පීඩාවට පත් වුණාලු නෑ. ඒගොල්ලෝ හරිය නිදහසේ කියලා අපි කතා කරා. එහෙනම් අපිට එකෙන්ම තේරෙනවා එක තමයි මොකද්ද මේ සාවද්‍ය වැරදි උත්තරේ. අනිත් තුනම උදේ අපි ගත්තොත් එහෙම ඒ කාලේ සිදුවීම් නැත්තම් කිව්වොත් කාන්තාව ඉතාමත්ම හොඳින් ඉඳපු කාරණා තමයි තියෙන්නේ කියන එක මතක තියාගන්න. කාන්තාවට උසස් තත්ත්වෙ වෙච්ච අපි දැක්ක රාජ්‍ය පාලනයේ පවා ලැබෙනවා. පැහැදිලිද? අවුරුදු 10 වෙනකොට යාට විවාහ වෙන්න පුළුවන්කම ලැබුණා. විවාහ වීම ඇය විසින් කළ යුතු සමාජ මෙහෙවරක් විසින් ඒ ඔක්කොම තිබුණා ඒ කාල වකවානුව තුල. නමුත් දැඩි සමාජ බැඳීම් වලින් පීඩාවට පත් උනේ නැහැ. එහෙනම් 341 ඊළඟ වල්වල දඬුපත් නොකපනු නිසා යනුවෙන් පරිසර සංරක්ෂණ අදාළ උපදෙස් ලබා දෙන සෙල්ලිපියක් පිටුවා ඇත්තේ කවුද කියලා. මේක අමාරු ප්‍රශ්නයක්. මේක වාගේ ඔළුවේ නැහැ. කරුණාකරලා යන්න ඕන 6 වෙනි පාඩමේ අවසාන පිටුවට කියලා මේක බලන්න ඕන. උත්තරේ තමයි ඇවිල්ලා මේක කියන්නේ 3 වන උදේ රජතුමා කියන එක මතක් කරනවා. තියෙන්නේ ඇවිල්ලා 325 3 තමයි උත්තරේ කියන එක මතක් ගන්න කැමති 3 වන උදේ රජු. ඊළඟ 326 පහත ප්‍රකාශ අතුරින් වසඹ රජතුමා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. ඒ පළමුවරට මේ රටේ විශාල ප්‍රමාණයේ වැව් ඉදිකිරීම පුරෝගාමී වීම නිවැරදි. ඒක ගන්න පුළුවන්. මෙරට පළාත් බෙදා පරිපාලන විධිමත් කිරීමත් ගන්න පුළුවන්. ඒ සහ B දෙකම ගන්න පුළුවන්. C ජේතවන ස්තූපයේ ගොඩනැගීමේ පුරෝගාමී මෙහෙවරක් කරාලු නැහැ. ජේතවන ස්තූපය නිර්මාණය කරන්නේ මහසෙන් රජතුමා. එහෙනම් උත්තරේ A සහ B තමයි ගන්න වෙන්නේ. එක ගන්න. ඊළඟ 327 දෙවන රායසිංහ රජුට සිය පාලන සමයේදී මුහුණ දීමට සිදු වූ අභියෝගයක් නොවන්නේ කුමක්ද කියලා යන්නේ. පැහැදිලි. හරි.
දෙවන රාජසිංහ රජතුමාට සිය පාලන සමයේදී මුහුණ දුන අභියෝගයක් නොවන්නේ. හරි. එතකොට එක පෘතුගීසීන් මෙරටින් පළවා හැරීම කියන එක අභියෝගයක් වුණා. ලන්දේසී බලපෑමෙන් උඩරට නිදහස් කර ගැනීම අභියෝගයක්. උඩරට අදල ප්‍රධානීන්ගෙන් එල්ල වූ තර්ජනාව කර ගැනීම ඒකත් හරි. නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් නොවීම නෑ. එයා නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් තිබ්බා. හරි. සෙන්රත් රජතුමාගේ පැහැදිලි තුන්වෙනි පුතා තමයි කවුද මේ කියන්න මහා අස්ථාන කුමාරයා. මහා අස්ථාන කුමාරයා තමයි රජ වෙන්නේ දෙවන රාජසිංහ නමින්. හරි. එහෙනම් 327 4 තමයි මේකේ අභියෝගයක් නොවන පිළිතුර. හරි. ඊළඟ 328 උඩරට අදලයන් සහ ඉංග්‍රීසීන් අතර උඩරට ගිවිසුම ඇති වුණේ 1815 මාර්තු 2 වෙනිදා කියන එක අපි දන්නවා. මේකේ උත්තරේ වා ගන්න 2 කියන උත්තරේ ගන්න ඕන. ඊළඟ 329 පෘථුවිය ගෝලාකාර බව අනිකුත් ග්‍රහයන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව. දැන් මෙතන ඉලිප්සාකාර කතාවක් කියන්නේ නැහැ. අනිවාර්යෙන් යන්නේ අපි නිකලස් කොපර්නිකස් මහත්තයා හොයාගෙන එනම් උත්තරේ 3 නිකලස් කොපර්නිකස් මහතා. හරි. 330 පෘථුගීසීන් මෙරටට පැමිණි අවදියේ යාපන රාජ්‍යයේ පාලකයා වශයෙන් කටයුතු කරේ කවුද කියලා අපි එක සැරයක් කතා කරා. උත්තරේ පරරාජසේකර. හරි. පරරාජසේකර තමයි යාපනයේ ඉන්නේ. එවකට කෝට්ටේ ඉන්නේ කියලා ගත්තොත් අටවන වීර පරාක්‍රමබා. උඩරට ඉන්නේ සේනා සම්මත වික්‍රමබා. හරි. එහෙනම් අපෙන් අහන්නේ එක පරරාජසේකර. ඊළඟට එනවා අපි මේ පැත්තට එනවා. හරි. එනකොට අපෙන් අහනවා ඊට වගුවාස්ට්‍රින් ප්‍රශ්න අහන්නේ දඹදෙණිය රාජධානිය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර. ඔයා බලන්න ඒ දඹදෙණිය තියෙනවා. ඊට පස්සේ F බලන්න F තුන්වන විජයබාහු ඉන්නවා අපිට පේන රයිතුමා. සිදුවීම් අතර ගත්තොත් එහෙම J බලන්න බෙදිගෙන දළදා මැදු මාලිගයක් ඉදි කරලා තියෙනවා. උත්තරේ 2 බවට පත් වෙනවා. ඊට පස්සේ 332 ගම්පොළ රාජධානිය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර අහනවා. එතකොට C ගම්පොළ තියෙනවා. මෙතන රයිතුමාලා තේරුවොත් එහෙම අපි දන්නවා සිව්වන බෝනක බාහුව ඉන්නවා අපිට පේනවා. ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තෙන් ගත්තොත් එහෙම රජපරපුර සමග ප්‍රභූ පවුල් දෙකක් සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙනම් අපිට යන්න වෙන්නේ ගම්පොළ සම්බන්ධයෙන් ගත්තොත් CHL කියන උත්තරේ 3 ගන්න වෙනවා අපිට. 333 කෝට්ටේ රාජධානිය සම්බන්ධයෙන් ගත්තොත් B කෝට්ටේ අපිට පේනවා. ඊට පස්සේ G වල 6 වෙනි පරාක්‍රම භාව ඉන්නවා පේනවා. I වල පේනවා එහා පැත්තෙන් සිංහල සාහිත්‍ය ස්වර්ණමය යුගයේ. ඒ අනුව අපිට ගන්න වෙන්නේ 333 1 B G I කියන උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්න පත්‍රයට සුපුරුදු පරිදි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වර්ෂ අවසාන ඇගයීම 2016 ප්‍රශ්න පත්‍රයට තමයි යන්න හදන්නේ. එහෙනම් 334 ගාවට එනවා. මහා වංශයේ අර්ථ විවරණය සඳහා රචනා කොට ඇති ග්‍රන්ථය කුමක්ද? වංශත්ප්‍රකාශය. දැන් අපි දැක්ක වැඩිපුරම අහලා තිබ්බේ මේ ප්‍රශ්නේ. හරි. මේ පේපර් වල පළවෙනි ප්‍රශ්නෙට චුට්ටක් ඒවා මතක තියාගන්න. හරි. යා. ඊළඟ ගල් යුගයේ ප්‍රජාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි අත්තනගොඩ අලුලින පීඩා ඇත්තේ කුමන පරිසර කලාපයකටද කියලා අහනවා. ඔබ පොඩ්ඩක් ඔකට වරද්දනවා. එහෙනම් උත්තරය ඇවිල්ලා ගන්න ඕන පහත රට අතරමැදි වියලි කලාපය තමයි උත්තරේ 335 3 බවට පත් වෙනවා. 336 මුල් ඓතිහාසික යුගයේ මෙරට ජනාවාස ව්‍යාප්තව පැවති ප්‍රදේශ පෙන්වුම් කරන ප්‍රධාන දර්ශකය අපි දැන් ගොඩක් කීප වතාවක් කතා කරා. එහෙනම් අපි දන්නවා කුඩා වැව් වල ව්‍යාප්තියත් එක්ක තමයි අපි කතා කරන්නේ පුතේ මේ මෙරට ජනාවාස වල ව්‍යාප්තිය පෙන්වුම් කරා. එහෙනම් අපි දන්නවා එහෙනම් කුඩා වැව් වල ව්‍යාප්තිය ගාවට අපි එතෙන්දී ආ යුතු වෙනවා. හරිද? හරි. එතකොට අපි යනවා එහාට දේවානම්ද පියතිස්ස රජදවස දේශපාලන බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාවය වර්ධනය වීමට බලපෑ වැදගත්ම සාධකය මින් කුමක්ද කියලා. හරි. එහෙනම් වැදගත්ම සාධකවා 3 බලන්නකො. දේවානම්ද පියතිස්ස රජතුමාගේ කාලේ ඉන්දියන් සාගර කලාපයේ වර්ධනය වූ වෙළඳාමට ස්වාධීනව කියන සම්බන්ධ වීම අපිට මේ කාලේ ඉතාමත් වැදගත් වුණා. අනිත් ඒවාත් වැදගත් ආගමික සම්බන්ධතා ඒවා තිබුණා. හරි. දේශපාලන තිබුණා. මේ වෙලාව වැදගත් වුණා අපිට ආර්ථික සම්බන්ධතාවය අපිට ඉතාමත් වැදගත් වුණා කියන එක මතක තියාගන්න ඕන. හරිද? හරි. ඒතර අපි එතනින් යන්න හදන්නේ එහාට එලා. හරි. 338 ගාන වෙනවා. රාජ්‍ය උරුමය පියාගෙන් පුතාට හිමිවීම පිළිබඳව දිය හැකි හරි උදාහරණය කුමක්ද කියලා අහනවා. මේක අපිට කල්ලොත් මේ විදිහටම උත්තරේ වසම රජතුමාගෙන් පස්සේ වංකනාසික තිස්ස රජතුමාට තමයි රජකම යන්නේ. එහෙනම් 338 අනිත් ඔක්කොම අපිට ගොඩක් පේන්නේ සහෝදරයාගෙන් සහෝදරයාට රජකම ගිය ආකාරය. ඊළඟට අපි යනවා ඊළඟට 339 ගාවට
ළමා කාලයේ වනගතව රැකවරණය සලසා ගැනීම චෝල පාලනයන් පරදාරට එක්සත් කිරීම. හරි. චෝල පාලන කියවගම අපි දන්නවා කවුද මේ රජතුමා කියලා. පළමුවන විජයබාහු රජතුමා තමයි චෝලයන්ගෙන් රට බේරගන්නේ කියන එක අපි දන්නවා. ඊළඟ 340 ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නගා සිටීමට දායකත්වය ලබා දුන් රජවරු පමණක් ඇතුළත් පිළිතුරු කුමක්ද කියලා අහනවා. එහෙනම් අපි එතෙන්ට යම් අපි එක උත්තරේ බලන්න. පස්වන මහින්ද ගන්න පුළුවන්. බුද්ධදාස රජුව ගන්න පුළුවන්. හතරවන කාශ්‍යප රජුව ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ එක බවටපත් වෙනවා. අපි දෙවෙනි උත්තරෙත් බැලුවොත් බාතිකාභය රජතුමාව බෑ ගන්න. පළවන ගජපාල රජතුමාව මෙතනදි ගන්න බෑ අපිට. ඊට පස්සේ වසම රජතුමාව මේ වෙලාවේ ගන්න බෑ. ඊළඟ 3 වසම රජතුමා ගන්න බෑ මේ වෙලාවේ. හතරවන කාශ්‍යප රජතුමා ගන්න පුළුවන්. පළවන උපදිස් රජතුමාව ගන්න පුළුවන්. නමුත් වසම නිසා ගන්න බෑ. හතර පස්වන මහින්ද අපිට ගන්න පුළුවන්. බුදුදාස රජතුමා ගන්න පුළුවන්. තුන්වන උදේින්ද ගන්න බෑ. එහෙනම් උත්තරය ඇවිල්ලා 341 බවට පත් වෙනවා. ඊළඟ 341 ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. හරි මේක දෙපැත්තට හරි ඔක්කොම ටික අපිට ගන්නට තියෙනවා දෙපැත්ත. ඔයාලා පාඩම් කරගන්න ලේසි බලන්න. කම්මල් කරුවන් ගැන තොරතුරු හම්බෙන්න අපිට මුතුගල්ල සෙල්ලිපියේ ඇද්ද ශිල්පීන් සම්බන්ධයෙන් ඊට කලිනුත්තා වේගිරිය සෙල්ලිපිය කියන එක ඔයාලන්ට ඕන. රන්කරුවන් සම්බන්ධයෙන් අපි දන්නවා මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් මණ්ඩගල මැණික්ගල එනම් මම එහෙම ඉගෙනුවාට මණ්ඩගල සෙල්ලිපිය ගන්න. නූල් කටිනන් සම්බන්ධයෙන් වෙහෙරකෙම සෙල්ලිපිය ගන්න ඕන. එහෙනම් උත්තරය ඇවිල්ලා ගන්නවා අපි 2 CE AB කියන එක තමයි ගන්න ඕන. උත්තරේ 341 2 බවට පත් වෙනවා. 342 වෙළඳාමේ සාර්ථකත්වයේ සඳහා චීනය සමග වඩාත් ශක්තිමත් සම්බන්ධතා ගොඩනගාගත් රජතුමා. අපි දන්නවා චීනයත් එක්ක 20 වතාවක් සම්බන්ධතා පවත්වපු රජතුමා තමයි ඇවිල්ලා 6 වන අග්ගබෝධි රජතුමා කියන එක. ඔයාලට නම්බර 1 තමයි මේක සඳහන් වෙන්නේ. ඊළඟ නම්බර 1 උත්තරේ 342ට. 343 ආභරණ සැකසීමේ තාක්ෂණික විශිෂ්ටත්වයේ විදහාපාන සියුම් කැටයම් සහිත රන් තැල්ලක කොටසක් හමු වී ඇත්තේ කුමන ස්ථානයෙන්ද කියලා අහනවා. එහෙනම් උත්තරේ බවට පත් වෙන්නේ මේක ඉතාමත් වැදගත්. විතරම අහනවා අපේ ජේතවන කැණීම් වලින් තමයි අපිට මේ කැටයම් සුවිශේෂී කැටයම් කලාව අපිට හම්බ වෙන්නේ. පැහැදිලි කියන කාරණා. හරි. රන් තැල්ල අපිට හම්බ වෙනවා. රන් තැල්ලේ යම් කොටස හම්බ වෙනවා. එතකොට ඒ වගේම මම ඔයාලට මතක් කරන්න කැමති තව කෙටි ප්‍රශ්නයක් ඔතනින්ම අබේගිරිය තැන්ට ඊතලයක් දාලා දාගන්න. එයාට එන්නේ අර වර්ණාලිත් උළු හම්බෙන්නේ කොහෙන්ද? උත අබේගිරිය. 6 වෙනි පාඩමේ තව එකක් තියෙනවා. හරිද? ඔයාලට මතකද රන්දිවිසි කලඳ? රන්දිවිසි කලඳ කොහෙන්ද හම්බෙන්නේ කියලා ඇහුවා. අබේගිරියට යන්න ඕන. ඒක දාගන්න අනිවාර්යෙන් මේ දෙක ඔයාලට වෙනම අහන්න පුළුවන්. හරි? ගොඩක් වෙලාවට අහනවා. ඊළඟට 347 උස් බැම්මක් සහිත වැව්වල සොරව් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සවිකර තිබීමේ අරමුණ ඌයේ කුමක්ද කියලා අහනවා. අරමුණ තමයි ඇවිල්ලා පුතේ ගත්තොත් එහෙම මේ සොරව් වලින් පිටතට යන මේ වැවේ ජලය තේරුණාද? සොරව් කීපයක් තිබ්බම ඒ කියන්නේ පීඩනය මොනවා වෙනවද කියන්නේ අඩු කරගන්න තමයි පුතේ මේ සොරව් එකකට වඩා වැඩි ගාණක් තියෙන. අපිට ඒකට සමාන උත්තරයක් තියෙන. 3 ජලය මුදා හැරීමේදී අවම පීඩනයක් යටතේ ජලය පිටතට ගෙන යාම කියන එක. එහෙනම් 344 345 පැරණි වාස්තු විද්‍යාඥයින් මහල් ගොඩනැගිලි නිර්මාණයේ නිපුණත්වයක් දැක්වුවන් බව සනාථ කරන සාධකයේ කුමක්ද කියලා අහනවා. ඉතින් මහල් 9ක් විශාල දුටුගැමුණු රජතුමා විසින් හදපු ලෝවා මහා පාය තමයි මේ භික්ෂුන් වහන්සේලාට හදපු සංඝාවාසයක්. මේක තමයි අපිට ගන්න පුළුවන් මේ වෙලාවේ උත්තරේ. එහෙනම් ලෝවා මහා ප්‍රාසාදය. ඊළඟ 346 ආලාහන පිරිවෙන කැණීම් වලින් ලබාගත් සාධක අනුව එහි පැවති රෝහල විශේෂ වී ඇත්තේ මොනවාද පුතේ? අපි දැක්කා සල්්‍ය කර්ම සිදු කිරීම සඳහා. පැහැදිලිද? හරි. ඊළඟ 347 රජුට අයත් ඉඩම් වල වදා කිරීම වෙනුවෙන් ගෙවන ලද බද්ද හැඳින්වුවේ අපි දන්නවා රජුට අයත් ඉඩම් වල. හරි. බොජ්ජකපති තමයි අපිට ගන්න වෙන උත්තරේ 4. නමුත් මම අනිත් ඒවත් කියලා යන්නම්. මතරම ජිබක් කියලා කියන අපි නැවතත් කතා කරොත් ඇලමාර්ගවල මත්ස්‍ය ඇල්ලීම වෙනුවෙන් ගත්ත බද්දක් ගත්තා. ඒක කෙටු කනපය කියලා කියන අපි හේන් වගා කරනකොට ගත්ත බද්දක්. ඊළඟ දකපති කියලා කියන්නේ වැව් වලින් ජලය ලබා ගැනීම වෙනුවෙන් ගත්ත ජල බද්දක් කියන එක මතක් කරන්න කැමතියි. ඊළඟට අපිට අමාරු ප්‍රශ්නයක් එනවා 348 කොණ්ඩවට්ටවාන් ටැමිලිපි අනුව නිසි කලට සීසෑම නොකරන පුද්ගලයින්ගේ දඩ මුදල් අය කර ඇත්තේ කුමන හේතුවක් නිසා? දැන් අපි හිතපු ප්‍රශ්න නෙවෙයි අහලා තියෙන ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහනවා. හරි.
එතකොට අපේ ළමයි දැනගෙන ඉන්න ඕන ඇයි මේ කොණ්ඩ වට්ටාවන්ට යන ලිපියේ සීසෑම නොකරන පුද්ගලයන් කලම් පහක් කියන්නේ දඩයක් ගැහුවේ ඇයි මේ? පැහැදිලිද? මොකද මේ නිසි කාලයේදී අපි හරිද සීසෑම නොකළොත් මොකද මේ වැස්සට පස සේදිලා යනවා. එන එක වලක්ව ගන්න තමයි මේ හදන්නේ. ඒ නිසා උත්තරේ වැසි කාලයේ සීසෑමෙන් පස සෝදා යාමට ලක්වන නිසා තමයි මේ දඩේ ගහලා තියෙන්නේ. ඒ නිසා නිසි කාලයේ වගා කරන්න කියලා. ඊළඟ 349 නිර්දදිග රාජධානි සමයේ ගෘහ නිර්මාණවල දක්වන ලැබෙන සුවිශේෂී ලක්ෂණ අපි ඉස්සෙල්ලත් කතා කරා. ඒක හැබැයි ඔකේ ඔළුවේ නැහැ ළමයින්ගේ. මතක තියාගන්න ඕන දකුණු ඉන්දියානු ශිල්පීය ක්‍රම ලංකාවට එනවා කියන කාරණාව. ඒ ගෘහ නිර්මාණ ශිල්ප ලංකාව තුළ ස්ථාපිත වෙනවා. උත්තරය ඇවිල්ලා ගෘහ නිර්මාණ වලට දකුණු ඉන්දියානු ආభాෂය ලැබෙනවා. එක උත්තරය. ඊළඟ 350 වන්නි නායකවරුන්ගේ කැරලි මර්ධනය කිරීම චෝඩගග්ගහ කාලිංගරාය. තාමත් වැදගත්. මේ ප්‍රශ්නේ එකක් මම බලන් හිටියේ. හරිද? චෝඩගග්ග සහ කාලිංගරාය එන්නේ කුමන රජතුමාගේ කාලේ. මේගොල්ලෝ එන්නේ දඹදෙණිය අවදී අද එන්නේ. හරි. නමුත් ඒගොල්ලන්ගෙන් රට බේරගන්නේ හරිද? පළවන බුවනික බව රජතුමා. ඒක උත්තරය ආවා. ඊජිප්තුව සමග විදේශ සම්බන්ධතා පවත්වන්නේ එයා. ඊළඟ උත්තරේ ඔය කියන්නේ 3 පළවන බුවනික බව රජතුමා. හොඳට ඒක මතක තියාගන්න එහෙනම්. හරිද? චෝඩගග්ගයි කාලිංගරාය එන්නේ දඹදෙණිය අග. තේරුණාද? හරි. ඒතකොට ඒගොල්ලන්ගෙන් රට බේරගන්නේ කවුද? යාපහුවේ ප්‍රථම පාලකයා වෙච්ච තේරුණාද? කවුද යාගනම් පළවන බුවනික බව. ඔළුව තියාගන්න. ඊළඟට අපි යනවා 351. පළමුවන විමල ධර්ම සූරිය රජුට මුහුණ දීමට සිදු වූ අභියෝගයක් නොවන පිළිතුර මොකක්ද කියලා. හරි. ආයි කියනවා පළමුවන විමල ධර්ම සූරිය රජතුමාට මුහුණ දීමට සිදු වූ අභියෝගයක් නොවන පිළිතුර. හරි. දැන් පෘතුගීසීන් එළව දාන එක අභියෝගයක්. ආර්ථිකය හදන එක අභියෝගයක්. ආගම දියුණු කරන එක අභියෝගයක්. තේරුණා? නමුත් ලන්දේසීන් එක්ක ලන්දේසීන් මෙයාට හම්බුන්නේ නැහැ. ලන්දේසියෙක් කෙනා ප්‍රථම ලන්දේසි දූතයා එනවා ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් පළවෙනි මල් ධර්ම සුදයතුමාගේ කාලේ 1602 දී. නමුත් ඒක ලොකුවට ඒ සම්බන්ධතාවයේ සාර්ථක වුණේ නැහැ. ඊට මාස 3කට පස්සේ එනවා සී බෝල් ද වාට්. හරි. ඒතකොට ඒක සාර්ථක වුණෙත් නැහැ. එතකොට ඒ නිසා ලන්දේසීන් එක්ක මෙයාට ගැටුම් ඇති කරගන්න එහෙම දෙයක් සිදුුනේ නැහැ. ඒ උත්තරේ වෙන්න ඕන ඇවිල්ලා උඩ රාජ්‍යයේ ලන්දේසීන්ගෙන් රැකගත යුතු වීම කියන එක ඒක මෙයාට අභියෝගයක් වුණේ නැහැ. මොකද ඒතකොට ලන්දේසීන් මෙහෙට ඇවිල්ලා තිබ්බේ නැති නිසා. තේරුණාද කියන කාරණා. ඒගොල්ලෝ එන්නේ කවුද? අපේ දේව රාජසිංහ රජතුමාට තමයි ඒ අභියෝගය යන්නේ. ඊළඟට 352 ඉංග්‍රීසීන් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ තමන් යටතට පත් කරගන්නා විට උඩ රජු උනේ කවුද කියලා. ඉංග්‍රීසින් වෙරළබඩට ආවේ 1796 කිස්තු වර්ෂ. එතකොට අපේ උඩරටින් රජතුමා තමයි රාජාදි රාජසිංහ රජතුමා. හරි. ඔක තමයි යාගෙන් අහන්න තියෙන එකම කෙරි ප්‍රශ්නේ. පැහැදිලි ගොඩක් වෙලාවට අහන්නේ ඕක විතරයි. උත්තරේ තමයි ඒක රාජාදි රාජසිංහ රජතුමා කියන මතක් කරමින් අපි යනවා 353 ගාවට එන්න කැමතියි. හරි. පහත ABCD යටතේ දක්වා ඇති සිදුවීම්. හරි. අනුපිළිවෙල අනුව පෙළගැස්වූ විට ලැබෙන පිළිතුර තෝරන්න. හරි. ඒතකොට මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. හරි. බලන්න මෙන්න මේ ටික දාගන්න ඉස්සරහින් මේ වර්ෂ ටික. හරි. කීර්තිසී රාජසිංහ රජු ලන්දේසි සමග දිවිසුමක් ඇති කරගත්තේ අපි දන්නවා 1766 කියන එක ඉස්සෙල්ලත් කතා කරා. ඊළඟට මෙතන බුවනික බව කියන එක 7 වෙනි වෙන්න ඕන. 7 වෙනි බුවනික බව රජු මරණයට පත්වන්නේ කිස්තු වර්ෂ 1550යි. හරි. දාගන්න ඉස්සරහින්. එදිරිමාන සිංහම් යාපනයේ රජ වෙන්නේ කිස්තු වර්ෂ 1591. හරි. පෘතුගීසීන් මුල්ලේරියාවේ මේ සටන ඇති වෙන්නේ ඇවිල්ලා 1562. එහෙනම් අපි අහන මේක අනුපිළිවෙල අහනවා. ඒතර මුලින්ම එන්න ඕනේ ඇවිල්ලා B කියන උත්තරේ 1557 වෙනි බුවනික රජු මරණයටපත් වෙනවා. ඊට පස්සේ එනවා D කියන උත්තරේ පෘතුගීසීන් සමග මුල්ලේරියා සටනක 1562. ඒවා C කියන උත්තරේ එදිරිමාන සිංහම් යාපන රජු 1591. අන්තිමේදී කීර්ති රාජතුමා ලන්දේ සමග දිවිසුමක් ඇති කරන්නේ 1760යි. උත්තරේ 3. වැලි 353 3 බවට පත් වෙනවා. අපි යනවා තවත් ප්‍රශ්න පත්‍රයක් ගාවට. ඒ තමයි බස්නාහිර පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වර්ෂ අවසාන ඇගීම 2017 ප්‍රශ්න පත්‍රය තමයි අපි කතා කරන්න හදන්නේ පුතේ. යා 354 අතීත ප්‍රජාව විසින් විවිධ කාල වකවානුවලදී ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන හඳුන්වන නම් මොකක්ද කියලා අහනවා. ඉතින් අපි මේවට කියන්නේ ඇවිල්ලා සාහිත්‍ය මූලාශ්‍ර කියලා. පැහැදිලි කියන කාරණාව. හරිද? අපි යනවා ඉස්සරහට ශ්‍රී ලංකාවේ හරි ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ඉරණමඩු සැකස්මට අයත් ප්‍රදේශය වන්නේ කොහෙද කියලා. උත්තරේ දෙක බලන්න.
අර්ධ සුස්ක කලාපේ මැටි හා බොරළු තට්ටුව තමයි අපි හඳුන්වන්නේ මේ ඉරණ මඩු කියන සැකස්ම කියලා අපි හඳුන්වන්නේ. ඊළඟ 356 සකපූර්ව භාවිතා කරමින් සකස් කරන ලද වළඳක කොටසක් හමු වී ඇති ස්ථානය අපිට හම්බ වෙන්නේ. හරි. අපි දාන උත්තරය තමයි හල්දුම් මුල්ල තමයි මෙතන අපිට ගන්න වෙන්නේ. හරි හල්දුම් මුල්ල තමයි උත්තරේ බවට පත් වෙන්නේ. එහෙනම් 356 1. ඊළඟට 357 එනවා. විමධ්‍යගතව පැවති දේශපාලන බලය මධ්‍යගත කිරීමේ ව්‍යාපාරයේ ආරම්භ කියලා සැලකන්නේ අපි කවුද කියලා අහනවා. හරි. විමධ්‍යගතව පැවතිච්ච දේශපාලන බලය එක රජ කෙනෙකුගේ යටතටපත් කරගන්නේ මුළු රටේම බලය කවුද ප්‍රථම වතාවට දුටුගැමුණු රජතුමා. එහෙනම් උත්තරේ බවටපත් වෙන්නේ 4. ඊළඟට 358 විවිධ රාජ්‍යත්ව සංකල්ප තුලින් මෙන්න මේකත් ඉතාම වැදගත්. ඔයගොල්ලෝ ඔළුවේ නැහැ. හොඳේ. හරි. රජුගේ උසස් බව පෙන්වා ජනතාව රජුගෙන් බලාපොරොත්තු වුණේ. රජතුමාට අපි විවිධ නම් දැම්මනේ. දේවත්ව සංකල්ප අපි දුන්නනේ මහසෙන් රජතුමාලට. ඒත් අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. උත්තරේ 4 බලන්න. ආදර්ශවත් ලෙස පාලනය ගෙනියයි කියලා. තේරුණා? ඒක තමයි අල්ලන්න ඕන වැඩි. උත්තරේ 4. 359 අන්තර්ජාතික කලාපීය අවශ්‍යතාවයකට මුහුණ දෙමින් දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළ රජෙකු වන්නේ මින් කවරෙක්ද කියලා අහනවා. හරිද? එතකොට අපි දන්නවා වසභ රජතුමාගේ කාලේ ඉන්දියාවේ ක්‍රිෂ්ණ නදිය අසබඩ අපි දන්නවා ඇති වෙනවා සාගතයක්. ඒ නිසා අපේ වසභ රජතුමා මොකද කරේ මේ කලාපීය අවශ්‍යතාවයේ තේරුම් අරගෙන හරි එතුමා විසින් වැව් ටික ඉතා ඉක්මනින් පුළුවන් ඉක්මනට හැදුවා. හදලා ඉවර වෙලා මිනිස්සුන්ට කිව්ව වගා කරන්න. වගා කරලා ඒ කුසී අස්වැන්න කොහෙද යවුවේ? අන්න ක්‍රිෂ්ණ නදිය අසබඩට යවලා අපිට එකෙන් යම්කිසි ආර්ථික වාසියකුත් ලබා ගන්න පුළුවන්කම ලැබුණා කියන එක ඔයාලට මතක් කරන්න කියන්න තියෙන උත්තරේ වසභ රජු උත්තරේ 2. ඊළඟට 360 අහනවා 6 වන අග්ගබෝධි රජුහා සම්බන්ධ සිදුවීම සඳහන් පිළිතුරු තෝරන්නේ කියලා අපෙන් අහනවා. එනකදී අපි උත්තරයට යන්න වෙන්නේ අපි දන්නවා ඒක පුතේ චීනය සමග රාජතාන්ත්‍රික දූත ගමන් වැඩි ප්‍රමාණයක් සිදු කරා. 20 වතාවක් අපි දන්නවා චීනයත් එක්ක සම්බන්ධතා පවත්වපු ආකාරය මේ රජතුමා. එහෙනම් අපි ඉස්සරහට යනවා එන උත්තරේ 4 361 ගාවට එන්න හදන්න. හේයින් වලින් අය කරන ලද කැටියඩ සහ කෙටු කණබ යන බදු වර්ග දෙක අවෝසි කළ බව සෙල්ලිපි වල සඳහන් කරලා තියෙනවා. මේ මොන රජතුමාද කියලා. ඔය හේයින් වලින් ගත්ත බදු දෙකක් නේ. හරි. ඒතර මේ බදු දෙක අවෝසි කරේ නිස්සංක මල්ල රජතුමා. එහෙනම් උත්තරේ 1 1 362 සෙල්ලිපි වල වොහාර ලපන වාපර වෙච වොහාර කියන්නේ ඇවිල්ලා අපි ගත්තොත් නීතිය සම්බන්ධයෙන් නීති විශාරදයන් කියලා කියන්න පුළුවන්. ලපන කියලා කියන්නේ අපි ගත්තොත් එම් චිත්‍ර ශිල්පී ලපන ලේපන ආලේපන කියන වචනයෙන් ආවේ. ඊට පස්සේ අපිට වෙජ කියලා කියන්නේ අපි දන්නවා කවුද කතා කරන්නේ? වෙජට යන ඉස්සෙල්ලා අපිට තියෙනවා වාපර. වාපර කියන්නේ ඇවිල්ලා වෙළඳාම සම්බන්ධ නැත්නම් අපි කියමු වෙළෙන්දා. හරි. වෙජ කියලා කියන්නේ ඇවිල්ලා වෛද්‍යවරුන්. එන උත්තරය ඇවිල්ලා 2 362 2 බවට පත් වෙනවා. 363 විශාල වැව්වල ජලය බැම්මට හානියක් නොවේ. පිටතට ගැනීම සඳහා පැරණි වාර ශිල්පීන් යොදා ගන්නා ලද තාක්ෂණික අංගය. මම ඉස්සෙල්ලා කිව්වා වැවේ තියෙන ජලය ඇලමාරු වල නිකුත් කරන්න අපි සොරවුවෙන් කියලා. එන උත්තරේ සොරවුව කියන්නේ 3. 364 වෙඬරු මැටි, බොරළු තට්ටු, පාලිඟු ගල්, රත්සිරියල් ගල්, හරි නවනීත නම් මැටි ආදී යොදාගෙන අතීතයේ භාවිතා කිරීම තුලින් හෙළිවන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි එකෙන් අපි දන්නවා මේ රුවන්වැලි මහසෑයේ අත්තිවාරව හදපු ආකාරය ගැන මේ කතා කරන්නේ. ඒතර අපි දන්නවා ඒක නූතන කොන්ක්‍රීට් තාක්ෂණය අපිට සිහි වෙනවා කියන කාරණා. ඒක සමාන ක්‍රමවේදයක් තිබුණා. එහෙනම් උත්තරේ 3. අපිට ගන්න 364 3 තමයි ගන්න වෙන්නේ. නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමවේද භාවිතා කළ බවයි. ඊළඟ 365 අපිට නිතරම අහන ප්‍රශ්නයක් ස්ථිතික ජල විද්‍යා මූලධර්මයේ පිළිබඳ දැනුම ශිල්පීන් තුල පැවති බව ඉදිරිපත් කළ හැකි නිර්මාණය කුමක්ද කියලා අහන දැදිගම ඇත් පාන ගන්න 2 උත්තරේ. 366 පැරණි කාලයේ කෙටදුර මැනීම සඳහා භාවිතා කළ වියත වර්තමානයේ සමාන කළ හැකි වන්නේ කුමකටද කියලා යහන්නේ. එහෙනම් උත්තරය ඇවිල්ලා අඟල් 9කට තමයි මේක අපි සමාන කරන්නේ මේ වියත කියන එක පැහැදිලි. එහෙනම් උත්තරයට 366 3. 367 ගත්තොත් අතීත සමාජ සංවිධානය තුළ නිෂ්පාදනයේ භුක්ති විඳපු අය. හරි. එතෙන්ට යන්න ඕන. හරි පුද්ගලයන් පමණක් ඇතුළත් කාණ්ඩය. දැන් ගත්තොත් පළවෙනි එකේ අපි දන්නවා මෙතන කුඩීන් මෙහෙම ඉන්නවා ලෝකුරුවන් ගොවියන්.
වෙලෙන්දා මේ හතරම ගන්න බෑ. හරි. එතකොට දෙවෙනි එක එන්ඩේරන් කුඹකරයින් ලෝකුරුවන් ඒ තුන්නා ගන්න බෑ වෛද්‍යවරුන් ගන්න පුළුවන්. නමුත් ඒ උත්තරේ ගන්න බෑ. ඊළඟට මහමත ගන්න පුළුවන් වෛද්‍යවරු ගන්න පුළුවන් බඩගරික් ගන්න පුළුවන් හැබැයි වෙලෙන්දන් ඉනින්ද ගන්න බෑ අතරමැදියේ. හරි. එතකොට හතර නාවික කප්පිතාන් වෛද්‍යවරු ගුරුවරුන් සහ බඩගරික අපිට ගන්න වෙන උත්තරේ 4. එහෙනම් 367 හතර බවට පත් වෙනවා. ඊළඟ 368 තා වැදගත් එකක්. ඔයා දන්නේ නැති එකක් බලාගන්න. මහාධිකරණයක් පිළිබඳව සඳහන් වන සිතුල් පව්ව සෙල්ලිපිය කරවන ලද්දේ කුමන් රජු විසින්ද කියලා. උත්තරේ පළමු වන ගජබාහු රජතුමා තමයි මේ සිතුල් පව්ව සෙල්ලිපිය මත මහාධිකරණයක් පිළිබඳව සඳහන් වන සිතුල් පව්ව සෙල්ලිපිය කරෙව්වේ. එහෙනම් උත්තරේ පළමු වන ගජබාහු රජතුමා තමයි ගන්න ඕන. එහෙනම් අපි යනවා ඊළඟට 369 ගාවට. අපි යන්න හදන්නේ එහෙනම් පහත දැක්වෙන තොරතුරු වලට අදාළ රජවරුන් දෙදෙනාගේ නම් සඳහන් පිළිතුරු තෝරන්නේ කියලා කියනවා. චන්ද්‍රබානු ජාවකගේ ආක්‍රමණ මුහුණ දීම දෙවනි පරාක්‍රම බාහුව. දේවපති රාජ ඇමතිවරයා දුව ආර්ථික ආගමික සංවර්ධන සිදු කරේ එයාමයි දෙවනි පරාක්‍රම බාහුව. හරි එහෙනම් මුල් දෙකට දෙවනි පරාක්‍රම බාහුව වෙනවා. ඊජිප්තුවේ සුල්තාන් වෙද තානාපතිවරු පිරිසක් යවුවැවිලා පළවන බෝණක බාහුව කාලිංග රායරගේ ආක්‍රමණ සාර්ථකව මුහුණ දුන්නි මම කල්ලොත් කතා කරා පළමු වන බෝණක බාහුව. එහෙනම් උත්තරය ඇවිල්ලා දෙක බලන්න. දෙවනි පරාක්‍රම බාහුව රජු සහ පළමු වන බෝණක බාහුව රජු. ඊළඟ 370 දැදිගම සෙල්ලිපියෙන් දැක්වෙන්නේ පහත සඳහන් කොමන තොරතුරු පිළිබඳවද කියලා. ඔය දැදිගම සෙල්ලිපියේ තියෙන්නේ පළවෙනි පරාක්‍රම බාහුවතුමා ඉපදුණු ස්ථානය තමයි මේ සෙල්ලිපිය නිර්මාණය කරලා තියෙන. උත්තරේ 1 පළවෙනි පරාක්‍රම බාහුව රජුගේ උපත පිළිබඳව තමයි මේකේ සඳහන් වෙන්නේ. අනිත් ඒවා අපිට ගන්න බෑ. 371 ගන්නෝරුව සටන මෙහෙ වූ සිංහල රජු සහ පෘතුගීසි කපිතාන්වරයා අනුපිළිවෙලින් දැක්වෙන්නේ. ඒතර ගන්නෝරුව සටන අපි දන්නවා 1638 දෙවන රාජසිංහ අපෙන් යන්නේ. එහෙන් එන්නේ අපි ගත්තොත් එහෙම දියෝගුද මේලෝ කාස්ට්‍රෝ පැහැදිලි. හරි. එතකොට ඔක්කොම කියුණා නේද? දෙවන රාජසිංහ සහ දියෝගුද මේලෝ කාස්ට්‍රෝ තමයි උත්තරේ. ඔන්න පෘතුගීසීන් සම්පූර්ණයෙන් පරාජයටපත් වෙනවා. මේක ගන්නෝරුවේ තමයි මේ සටන ඇති වෙන්නේ කියන එක මතක් කරගන්න. 371 අපි කියනවා දෙවන රාජසිංහ සහ දියෝගුද මේලෝ කාස්ට්‍රෝ උත්තරේ අපි යනවා 1. ඊළඟ 372 මහනුවර රාජධානිය සමයේ පැවති අර්ථක්‍රමයේ සහ නොගැලපෙන පිළිතුරක්. හරි. මහනුවර රාජධානි සමයේ පැවති අර්ථක්‍රමයේ සහ නොගැලපෙන එක අහන්න. හොඳයි. කිරි ලබා ගැනීම සහ සත්ත්වපාලනය සිදු වුණා. සුළු කර්මාන්ත රාශියක් පැවතියා. ස්වයංපෝෂිත ආර්ථික රටාවක තිබුණා. වීවගාව මහා පරිමාණයෙන් සිදු වුණා. නෑ. මහා පරිමාණයෙන් සිදු වුණේ නෑ. තේරුණා නේද? අපිට ගන්න මේ උත්තරය තමයි නොගැලපෙන එක 4 බවට පත් වෙනවා. ඊළඟට උන අමාරු ප්‍රශ්නයක් තියෙනවා බලන්න යා කරන්න තියෙනවා. රටවසමට ඔයා එන්න ඕන උතන පොඩි එකක් තියෙනවා. උතන එකක් අඩුවෙන් දීලා තියෙන්නේ පොඩක් දාගන්න D කියලා එකක් දාගන්න A B C E නේ තියෙන්නේ. D කියලා දාගන්න අධිකාරම්වරු කියලා. අධිකාරම්වරු කියලා. ඔන්න දැන් එතකොට උත්තරේ හැදෙනවා. හොඳයි. රටවසම ගත්තොත් එහෙම අපි දන්නවා C මහදිසාව. හරිද? මහදිසාව C. රාජ සභාව ගත්තොත් එහෙම D අලුතෙන් අපි ලියන්නේ අධිකාරම්වරු. පැහැදිලි. හරි. ඉතින් මහා වාසල ඉලදාරින් ගාවට යනකොට අපිට පේනවා ඒකේ ඉන්න කෙනෙක් තමයි මහා ගබඩා නිලමේ. ඊට පස්සේ විහාරහා දීපල ගාවට යනකොට අපිට පේනවා ඇවිල්ලා කවුද? දියවඩන නිලමේ ඉන්නවා. එහෙනම් උත්තරය ඇවිල්ලා 2 බවට පත් වෙනවා.